දවස වන විට ශ්‍රී ලංකාවේ තත්වය මේ රටේ සාමාන්‍ය ජනතාවට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. අපි හැමෝම ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්නේ. එක පැත්තකින් කොවිඩ්, අනිත් පැත්තෙන් ආර්ථිකය, අනිත් පැත්තෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම, සමහරක් විට අපේ දරුවන් ජීවත් වෙනවා නම් අපේ පවුල්වල ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, සෞඛ්‍ය තත්ත්වයන්, සමාජීය ආර්ථික අර්බුද මේ සියල්ලත් එක්කම ශ්‍රී ලංකාවේ ඉදිරි වසර 10 හෝ 20 කොයි ආකාරයට ක්‍රියාත්මක වේවිද කියන පුරෝකතනය හැමෝටම කරන්න ටිකක් අසීරු වී තිබෙනවා. ඒක මූල්‍ය විශ්ලේෂකින් වන්නට පුළුවන්, සමාජ විශ්ලේෂකින් වන්නට පුළුවන්, දේශපාලන විශ්ලේෂකින් වන්නට පුළුවන්. මේ ඉදිරි දශක දෙකක කාලය ශ්‍රී ලංකාවේ අනාගතය කොයි පැත්තට යනවාද කියන කාරණාව තියා හෙට දවසේ අපිට මොකක්ද වෙන්නේ කියන එකත් ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලයි මේ රටේ සාමාන්‍ය පුරවැසියන් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි ඉලක්කය විශේෂ වැඩසටහනක් බවට පත් කර ගන්නවා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග මේ පවතින තත්වයන් විග්‍රහ කර ගන්න. මම විශ්වාස කරනවා ඔබට අපට හැමෝටම රට මේ මොහොතේ මුහුණ පා තිබෙන අර්බුදයේ සැබෑ ස්වරූපේ එක් පැතිකඩක් අපට ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමාගෙන් දැනගන්නට පුළුවන් වේවි කියලා. මම ඔබ වෙනුවෙන් ඒ ප්‍රශ්න යොමු කරන්න සූදානම්. එන්න මේ පැය ඉලක්කයත් එක්ක ඉන්න. ආයිබෝන් නායකතුමනි. ආයිබෝන්. නායකතුමනි, මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්න කන්දරාවේ කොටස් කිහිපයකට අපි බෙදාගත්තොත් එක් පැත්තකින් දෛනික ජන ජීවිතය පවත්වාගෙන යාම ඉතාම අභියෝගාත්මකයි. ආදායම් මට්ටම්, වියදම් මට්ටම්, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මේ කටයුතු අභියෝගාත්මක තැනකට පත් වෙලා තිබෙනවා. මේ අතර අනෙක් පැත්තෙන් අපි සෞඛ්‍ය, අධ්‍යාපන සහ නිදහස් රාජ්‍ය සේවාවන්හි තිබෙන සේවාවන් ලබා ගැනීම සඳහා වන පුරවැසි අර්බුදයකට මුහුණ පා තිබෙනවා. අනෙක් පැත්තෙන් අපේ රටේ දේශපාලන ආණ්ඩුව කෙරෙහි විශාල සමාජ ප්‍රතිරෝධයක් ගොඩනැගෙමින් තිබෙනවා. 69 ලක්ෂයත් එක්ක හැමෝම ආණ්ඩුව කියපු දේ කළේ නැහැ කියලා තියෙනවා. අපි කොතනින්ද මේ සාකච්ඡාව පටන් ගන්නවා? කැමති ඔබට විවෘතව ඒ සඳහා අවස්ථාව දෙන්න. ඇත්තගතොත් අපේ රට නාවිකයෙක් නැති කුණාටුවකට අහුණු නෞකාවක් වගේ. ඔබ කියපු සියල්ල ඒ තුළ ගැබ් වී තිබෙනවා කියලා මම හිතන්නේ. දේශපාලන වශයෙන් ගත්තොත් අපි දන්නවා පහුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණ බැලුවොත් ලංකා ඉතිහාසයේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ගත්තු වැඩිම മന്ത്രി දුර සංඛ්‍යාව හිමි කරගන්න සමත් වුණා. ඒ කියන්නේ යුද්ධය අවසන් වෙලත් മന്ത്രി දුර ලබා ගන්න පුළුවන් වුණේ മന്ത്രി දුර 128යි. 2010 මැතිවරණයේදී. හැබැයි පහුගිය මන්ත්‍රීවරණයේදී පොහොට්ටු පක්ෂය තනි පක්ෂයක් විදිහට මන්ත්‍රී දුර 142ක් හා ඔවුන්ට සහාය දෙන පක්ෂත් එක්ක බලපුවම 148ක්. ඒ කියන්නේ මෑත ඉතිහාසයේ ලැබුණු විශාලතම ජනවරමක්. ඒ ජනවරමට සාධක දෙකක් බලපෑවා. එකක් තමයි 15-19 ආණ්ඩුව කෙරෙහි තිබුණු විරෝධය. මොකද ඒක අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර ගැටුම් හැදෙන අරාජිකත්වයක් නිර්මාණය කරපු රටට කිසියෙත්ම වග නොකියන පාලනයක් නිර්මාණය වෙලා තිබුණා. එනිසා පාලනය වෙනස් කිරීමේ වොමනාව ජනතාවට තිබුණා. ඒක. දෙක මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ තිබුණ විශේෂිතය. ඔහු සාම්ප්‍රදායික දේශපාලකයෙක් නොවීම සහ ඔහු සමගින් වියත් මග වගේ කණ්ඩායම් රට පාලනය කරාවයි කියන විශ්වාසය මත තමයි මේ ජනවරම නිර්මාණය වුණේ. හැබැයි ඒ ප්‍රතිඵලය ලබා ගන්න ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ 5 වෙනිදා. අද මාස 13කට වගේ පිට කාලයක්. ඒ නිසා මාස 13ක් ඇතුළත එවැනි විශාල ජනවරමක් ගත්තු ආණ්ඩුවක් ජනතාවගේ විශාලම විවේචනයට, විරෝධයට, ජනාධිපතිවරයා හැල්ලුවට විහිළු ජනක තත්වයකට පත්වීම දක්වා වර්ධනය වී තිබෙනවා. මේකේ පතුලේ ඔබ කිව් පරිදිම කරුණු කීපයක් තිබෙනවා. එකක් අපි හිතනවා ප්‍රධාන එක ආර්ථිකය. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. දෙක ඔවුන් බලයට ඒම සඳහා වපුරන ලද අසත්‍ය. ඔවුන් විසින්ම නිර්මාණය කරන අසත්‍යම් වපුරන ලැබුවා. ඒවා එකින් එක එළිදරව් වී තිබීම. උදාහරණයකට ගත්තොත් ඔබට මතක ඇති වඳ කොත්තු, වඳ ආහාර, වඳ ඇඳුම්, වඳ දොස්තරලාගෙන හදපු මිත්‍යාව. හැබැයි අද ඔහු ඒකෙම ඔවුන් විසින්ම කැඳවන ලද ඒ අසත්‍ය අද ඔවුන් ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. ඒක හිතන දේශපාලනික වශයෙන් ප්‍රධාන කරුණක් හැටියට ඒක තිබෙනවා. ඊළඟ ගත්තොත් අපි හිතනවා අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කරගන්න අසමත් වීම පමණක් නෙවෙයි නැවත නැවතත් තමන්ගේ අසාර්ථක පාලනය යටපත් කර ගැනීම වෙනුවෙන්
මෙම ගැටුම් නිර්මාණය කිරීම සඳහා දරන ප්‍රයත්නය. දැන් මෑත කාලේ ගොඩාක් වෙලාවකට නිහඬව හිටපු කණ්ඩායමක් වේගයෙන් කරලියට ඇවිල්ලා තිබෙනවා. කාදිනල් උන්වහන්සේ කේන්ද්‍ර කරගෙන එහෙම නැත්නම් මුස්ලිම් ජනයා කේන්ද්‍ර කරගෙන නැවත කතෝලික ජනතාව කේන්ද්‍ර කරගෙන නැවත වටේකින් මේ ජාතිවාදී ගැටුම අවිලිවීම සඳහා පරණ කසකරුවම්ම කරලියට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මේ වගේම ආණ්ඩු පාලනය ගත්තොත් රජයේ වැදගත්ම ආයතනවල අය විශාල කණ්ඩායමක් ඉවත් වෙමින් තිබෙනවා. ඒ වගේම සමහර කණ්ඩායම් විශාල පීඩාවකින් වැඩ කරන්නේ මම දන්නවා. අපේ රටේ අමාත්‍යංශ අතරේ ඒකලේකමරු මට්ටමේ විශාල පිරිසක් පරිපාලන සේවයේ විශාල කලකිරීමකට ඔවුන් මේ තත්වයට Tamanට අනාගතයේ වග කියන්න සිදු වේවිද කියන බියජනක තත්වයකට පව පත් වෙමින් තිබෙනවා. ඒ නිසා විශාල පාලනයේ අරාජිකත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් මේ සියල්ල ගත්තාම මා මුලින් කිව්ව එක තමයි නේද? නාවිකයෙක් නැති, කපිතාන් කෙනෙක් නැති, කුණාටුව වුණු නෞකාවක් වගේ අපේ රට අද පත් වෙලා තිබෙනවා. හොඳයි. දැන් මේ ප්‍රශ්න මේ කෝණයෙන් බලනකොට ප්‍රශ්නේ පැහැදිලි. දැන් අපි ඉතිහාසයට සාපේක්ෂව අපි උත්තර සොයා යුතුයි සහ යෝජනා සහ සැලසුම් සකස් කිරීම අවශ්‍යයි. කොහොමද ආණ්ඩුව ඉදිරි වසර 3.5-4 ආණ්ඩුවක් කරනවද, ආණ්ඩුව තියාගන්නවද? එහෙම නැත්නම් නව මැතිවරණ ක්‍රමයකට ගිහිලෝ ජනාධිපතිවරණයක් මහ මැතිවරණයක් ගන්නවද? එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූල සඳ අවස්ථාව තිබෙනවද? ආණ්ඩුව ගෙදර යවනවද? එහෙම නැත්නම් ඉවසගෙන ඉන්නවද? කොතනින්ද අනුර කුමාර දිසානායක කියන මේ විපක්ෂීය නියෝජනය කරන පක්ෂ නායකයෙක් හැටියට ඔබලා දකින්නේ මේ වෙලාව මාස 13ක් කියන කාරණා ඔබ කිව්වා. කොතනින්ද අපි පටන් ගන්න? පටන් ගන්න ඕන පළමු කොටම රටේ ඇති වී තිබෙන ඇත්ත తত্ত্বය රටට කියන්න ඕන. කවුද කියන්න ඕනේ? රජයේ විසින්. රජයේ විසින් මා හිතනවා. මොකද රජයට උවමනාවක් තිබෙනවා නම් මේ තත්ත්වෙන් ගොඩ ගැනීම සඳහා, ගොඩ ඒම සඳහා උවමනාවක් තිබෙනවා නම් පළමු කොටම රට මුහුණ දී තිබෙන අර්බුදයේ ගැඹුර කියන්න ඕන. මම ඔබට උදාහරණයකට ගත්තොත් අපේ මේ මුල් මාස 4 අප්‍රේල් මාසේ 30 දක්වා ගත්තොත් රජයේ ආදායම බිලියන 482යි. රජයේ ආදායම. ණය වාරිකයේ ගෙවීම වෙනුවෙන් බිලියන 310ක් වැය කරා. පොලි වාරික වෙනුවෙන් බිලියන 366ක් වැය කරා. රජයේ අනෙකුත් වියදම් වෙනුවෙන් බිලියන 1002ක් වැය කරා. ඒ කියන්නේ රජයේ සමස්ත වියදම බිලියන 1678යි. මාස 4 රජයේ ආදායම බිලියන 482යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැලුවොත් දවසක රජයේ ආදායම බිලියන 4ක් වෙනකොට දවසක රජයේ වියදම බිලියන 14ක්. ඒ කියන්නේ දවසකට ආණ්ඩුවට බිලියන 10ක් කෝටි 1000ක් මදි වියදම් කිරීම වෙනුවෙන්. ඉතින් මෙහෙම ආර්ථිකයක් තියෙන බව රටට කියන්න ඕන එක. ඊළඟ අපේ රටේ ඩොලරයේ ප්‍රශ්න බැලුවොත් ඔබ දන්නවා මේ මාස 4ෙම ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 2.9. මාස 4ක් වෙන අවුරුද්දෙන් 3න් එකයි. ඒ කියන්නේ අපේ අපනයන ආදායම භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් බිලියන 2.9ක් මදි වෙලා තිබෙනවා. ඒක කරොත් අවුරුදු 3න් වැඩි කරොත් 8.7යි. ඒ කියන්නේ බිලියන 8මාරක වගේ වෙළඳ ශේෂයක් ආනයන අපනයන අතර අර්බුදයක් තිබෙනවා. ඒක රටට කියන්න ඕන. අපි මේ කතා කරන්නේ රුපියල් වලින්. ඔව්. රුපියල් බිලියන. ඩොලර්. අපනයන සහ ආනයන අතර පරතරය ඩොලර්. ඔබ කලින් සඳහන් කරපු රුපියල් බිලියන 4 සහ බිලියන 14 රුපියල් වල. රජයේ වියදම් රුපියල් වලින් මා කිව්වේ. ආනයන අපනයන අතර පරතරය ඩොලර්. ඔව්. ඩොලර් බිලියන 2.9ක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 8.5ක වගේ අවුරුද්දක වෙළඳ ශේෂයේ හිගයක් මේ අවුරුද්දේ එවි. ඒතකොට ඩොලර් බිලියන 8.5 වගේම රටක් හැටියට අපි වාර්ෂික ගෙවිය යුතු ණය දැන් අපේ විදේශීය ණය බැලුවොත් ඩොලර් බිලියන 33ක් තියෙනවා මධ්‍යම ආණ්ඩුවේ ණය විදේශීය ගෙවන්න ඕන. පෞද්ගලික අංශය සහ රජයේ අනෙක් ආයතන ණය එකතු කරපුවම බිලියන 55ක් තිබෙනවා. ඩොලර් බිලියන 55ක් හොඳයි. ඒක සරල නැහැ. හරිද? හම්බන්තොට වරාය හදන්න ගිය බිලියන 1.3යි. ෆෝර්ට් සිටිය ගොඩ කරන්න ගිය බිලියන 1.4යි. නොරොච්චොල බලාගාරයට ගිය බිලියන 0.9යි. අපේ දලදේශ නිෂ්පාදිතයත් ඇමරිකානු ඩොලර් බිලියන 70ක් 70ක් 80ක් වගේ තමයි දැන් වගේ තිබෙනවා. මම මහ බැංකු වාර්තා කියලා බැලුවා. බිලියන 70ක් 80ක් වගේ තමයි තියෙන්නේ වසරකට. හරිද? අපි විදේශීය ණය රටක් හැටියට විදේශීය ණය පංගු බිලියන 55ක් තිබෙනවා. ඒ කියන්නේ ඉදිරි වසර ගණනාවකට. ඔව්. එතකොට අපි වසරකට ආසන්න වශයෙන් බිලියන 7ක්වත් රටක් හැටියට අපි ඩොලර් අවශ්‍ය නැහැ ගෙවන්න. එතකොට අපිට භාණ්ඩ ආනයනය කිරීමේ බිලියන 8මාරක් ඕන. ණය ගෙවීමේ බිලියන 7ක් ඕන. බිලියන 15මාරක් අපිට අවශ්‍යයි. බිලියන 15මාර හොයාගන්න කොහෙන්ද? ওই දෙක විතරක් බැලුවොත් අපිට 7මාරක් විතර ආසන්න වශයෙන් එනවා විදේශගත ශ්‍රමිකයන්ගේ.
ඒකත් මම හිතන්නේ මේ අවුරුද්ද අඩු වෙයි කියලා. මේ ජුලි සහ අගෝස්තු මාසේ ගිය අවුරුද්දේ ජුලි සහ අගෝස්තු මාසය සංසන්දනය කරලා බලනකොට ඩොලර් මිලියන 467ක් අඩුයි. ඒ කියන්නේ 2020 අගෝස්තු ජුලි සහ අගෝස්තු මාසවලට වඩා 2021 ජුලි සහ අගෝස්තු මාසවල විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම ඩොලර් මිලියන 467ක් අඩුයි. බිලියන භාගයක්. ඔව් බිලියන භාගයකට ආසන්න ප්‍රමාණයක් අඩුයි. ඉතින් ඒකට හේතු වෙලා තියෙන්නේ මේ වැරදි තීන්දුව. ඒ කියන්නේ දැන් බැංකු මහ බැංකු නිවේදනයක් එවලා කිව්වම 203යි ඩොලර් එක කියලා. ඉතින් බැංකු පද්ධතිය හරහා මුදල් ලෙවන්නේ නැහැ. කළු වෙළඳපොළ හරහා තමයි විදේශික මුදල් ලෙවන්නේ. ඉතින් එකක් ඔබ දන්නවා උන්ඩියල් සිස්ටම් එකක් තියෙනවනේ. එහි පුරවැසියෙකුට ඩොලර් දුන්නාම ඒක මෙහි ඒගොල්ලන්ගේ ඒජන්ට රුපියල් දෙනවා. ඒක ඩොලරයක්වත් රටට ගලාගෙන ඉන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මම දැක්කා මහ බැංකුව ඊ වාර්තාවක් නිකුත් කරලා තිබුණා. රේගුවේ සඳහන් කරන අපේ මේ අපනයන මේ අපනයන වලින් ගියපු මුදල් ඒතකොට රේගුවේ සඳහන් වෙන කොච්චර වටිනාකමක්ද යන්නේ කියලා. ආපහු ඒ වටිනාකම ඇවිල්ලා නැහැ කියලා. එන්නේ මේ වැරදි ප්‍රතිපත්තියෙන් හේතුව. ඒවත් වෙන තැන් වල ස්ථානගත වෙනවා. මොකද 203යි කියලා ස්ථාවරයක් දාපුවාම මිනිස්සු ගේන්නේ නැහැ සල්ලි. හරිද මහ බැංකු නිවේදනයක් දැම්මම ආනයනක අපනයනකරුවන්ගෙන් එන මුදල් වලින් 25ක් විකුණන්න කියලා. උන් ගේන්නේ මුදල්. ඒ නිසා මම හිතන්නේ මෑත කාලේ මුහුණ දී තිබෙන විශාලතම අරබුදයට අපි මුහුණ දී තිබෙනවා. ආර්ථික වශයෙන්. එනේ දිගු කාලයක් අපේ රට අනුගමනය කළාද වැරදි ආර්ථික ප්‍රතිපත්ති ගැඹුරුතම අගාධයකට අපි අද මුහුණ දීලා තිබෙනවා. අනුර මට මේ ප්‍රශ්නය නිදහස් කරගෙන මට ඉස්සරහට යන්න ඕනේ. දැන් ඔබ යෝජනා කරන්නේ ආණ්ඩුව 203 කියන්නේ තු මොකක්ද කරන්න කියලා? මම කියන්නේ ඔබලාගේත් විද්වත් මණ්ඩලයක් තිබෙනවනේ ආර්ථික සම්බන්ධයෙන්. දැන් 203ට බලහත්කාරයෙන් තියන්න බෑ. ආණ්ඩුවට කරන්න සිද්ධ වුණා ඒක. සිද්ධ මොකද ආණ්ඩුවේ ඒ පීඩනය ගෙනාවෙත් විපක්ෂයෙන්. ඩොලරය විශාල වශයෙන් කඩා වැටෙනවා. නෑ ඩොලරේ කඩා වැටෙන්නේ ඒ කියන්නේ ඔබ ඔව් ඩොලරය කඩා වැටීම පාලනය කළා ස්ථාවර කරන්න ආනයන අපනයන වෙළඳපොළට මේ බලපානවා කියලා යෝජනාවක් කරා විපක්ෂය. මම මේ කියන්නේ හැදුවේ. ඔව් දැන් 203 නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ කුමක්ද? මා කියන්න හදන එක නෙවෙයි. මම ඒකට කියන්නම්. මම කියන්න හදන්නේ මේ අර්බුදේ හැටි. අර්බුදේ මේ වැවෙන විදිය. ඒ කියන්නේ අපි 203ට බලහත්කාරීත්වයෙන් තිබ්බට වෙළඳපොළ ඊට අනුරූපීව ලෙස හැසිරෙන්නේ නැත්නම් ඒකෙන් විකෘතියක් නිර්මාණය වෙනවා. පැහැදිලි. ඒ කියන්නේ ඉල්ලුම සැපීම ඩොලර් ඉල්ලුම සැපීම විශාල පරතරයක් ආවම කළු කඩ මිලකට යනවා. ඒ විකෘතිය තමයි අපිට ඩොලර් ගලාගෙන ආපු මාර්ගත් අපිට ඇරිලා තිබෙනවා. අතහැරලා තිබෙනවා. ඒක තමයි මම හිතන්නේ ජූලි අගෝස්තු වල විදේශ ශ්‍රමිකයන් ඩොලර් මිලියන 467ක් අඩු වීමේ හේතුව. ඒතකොට ඒ නිසා මේක අපි මම කියන්නේ නැහැ කීයද ගෙනියන්න ඕන කියලා. නෑ නමුත් එතන යම් යෝජනාවක් මම හිතනවා මේ 203 තිබෙන්නට ඕනේ. මේක වැරදි මෙතන තියාගත්තු එක. හරි මේක තවත් තැනකට අපි ආයිතු තිබුණා කියලා. මොකද ඒක අපි ගෙනියන්න ඕන කියන මේ කෘතිම මේ මහ බැංකුවෙන් අපි කියන නිමිලම නෙවෙයි. අපි කොහොමද ඩොලර් උපයාගන්නේ? ඩොලර් ගෙන්නන්නේ. ඉතින් අපිට ණය දෙන්නේ නැහැ. ලෝකේ අපි රේටින්ස් වලින් පහළ දාලා තියෙන්නේ. ඒ නිසා අපේ රට ගිනි කන්දක් උඩ තියෙන්නේ. මම හිතන්නේ ඔන්න ඕක ආණ්ඩු ඉස්සලා කියන්න ඕන. රටට කියන්න ඕන. හරිද? කියලා මේ රට ගොඩනැගීම සඳහා ජාතික ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරන්න ඕන. ඒක වැදගත්. හරිද? මේක තමයි අපේ රට තියෙන තැන. අපි ඉතිරි අවුරුදු 5ේදී රට ගෙනියන්නේ මෙතෙන්ට. එතකොට අපි දන්නවා ජොගින් පාක් එක තියෙන ජොගින් පාත් එක තියෙන කොතනද ඒ සැලැස්ම. ඒකයි වැදගත්. ඒ සැලැස්ම ඇතුලේ නේද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයන තියෙන කොතනද? ඒ සැලැස්ම ඇතුලේ අත්‍යවශ්‍ය නොවන වියදම් විශාල ප්‍රමාණයක් තියෙන කොතනද? දැන් උදාහරණයකට ගත්තොත් මම දැක්කද අපේ මල්ලෝපොර කණ්ඩායමට පිටරට යන්න බෑ කියලා තියෙන ඩොලර් නැතුව. ඔව් ලෝක සුරදා සංගලයට එන්න ඩොලර් නැතුව. හැබැයි අපිට ප්‍රමුඛද විශාල පිරිසක් එක්ක අග්‍රාමාත්‍යවර ඉතාලියට යන එක. ඒක ප්‍රමුඛ නේ. ඒ නිසා ජාතික න්‍යාය පත්‍රයක අපේ ප්‍රමුඛතා ලැයිස්තුවක් හදන්න ඕන. හදලා මේ රටේ ජනතාවට ආරාධනා කරන්න ඕන. අපි දැන් සූදානම් මේ ඇති වී තිබෙන අර්බුදයෙන් මේ රට ගොඩ නගන්න. ඒ සඳහා අපි කැප කරන්න ලෑස්ති. ඔබත් මේ සඳහා සූදානම් වෙන්න කියලා න්‍යාය පත්‍රයක් හදන්න ඕන. අද මොකද වෙන්නේ? ඔව් ජනාධිපතිතුමා කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍ර වීමත් සමග සමාජයෙන් එල්ලූ තෙරපුම් නිසා එතුමා කිව්වා එහෙමනම් ජනතාවට ඉදිරියේදී පටිතද කරගන්න වෙයි මට රට වහන්න කියලා ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු සෑම පාර්ශ්වයක්ම යෝජනා කරනවා. ඒ නිසා මට සිද්ධ වෙනවා ජනතාව අනාගතයේ පටිතද කරගන්න ලෑස්ති වෙන්න කියලා. කියන්නේ අමාරු කාලයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා ජනාධිපතිතුමා එතුමා ආරාධනා කරනවා ජනතාවට පටිතද කරගන්න කියලා. ඔව්. මා හරි නේද මම මේ දැක්ක එතුමා කිව්වා. හැබැයි එතුමාගේ මිතාමත් කිට්ටු සීනි ව්‍යාපාරිකයන්ට රුපියල් 50 තිබුණු සීනි බද්ද 7.25 දක්වා අඩු කරලා නේද? ඒ මාස 10 ඇතුළත මෙට්‍රික් ටොන්
5,84,000ක් ලංකාවට ආනයනය කරලා බිලියන 30කට ආසන්න මුදලක් භාණ්ඩාගාරයට අහිමි කරා. ඒක ජනාධිපතිවරයාට කියන්න පුළුවන් සීනි මුදලාලි බඩ මේ පටි බුරුල් කරගන්න පුරවැසියා පටි තද කරගන්න වැරදිනේ. ඒ විතරක් නෙවෙයි සුදුලුණු වංචාව. ඒ විතරක් නෙවෙයි දැන් මතුවලා තිබෙන කෙරවල පිටි බලාගාරය පිළිබඳ වංචාව. මම ඒ වංචාවක් හිතන තියෙනවා මම පැහැදිලිව කියන වංචාවක් තියෙනවා. මේවා. එතකොට මේ අද අපේ රටේ හරි දැන් ඖෂධ පිළිබඳ ඇති වී තිබෙන මාෆියාව. එතකොට ඇති තරම් මේ රටේ මහජනයාගේ ධනය සහ සම්පත් ඇති තරම් උරාගෙන තමන් පරපෝෂිත කණ්ඩායමක් හැටියට වර්ධනය වෙන ගමන් පුරවැසියන්ට කියන්න සාධාරණ අයිතියක් නෑ පටිතද කරගන්න කියලා. ඒ නිසා පළමු කොටම පාලකයා මේ ඇති වී තිබෙන තත්ත්වයේ තේරුම් අරගෙන ඒ සඳහා මේ වෙනස් කිරීම සඳහා අපි සූදානම් කියන පණිවිඩය ජනතාවට දෙන්න ඕන. එහෙම දෙන්නේ නෑ. ඔබ හිතන්න මේ අමාත්‍යවරුන්ට මේ කොළඹ ගෙවල් තියෙන අමාත්‍යවරු ආණ්ඩු ගෙදරක ඉන්න ඕනේ. ඔබ හිතන්න සාමාන්‍යයෙන් ගත්තොත් ඔය කොළඹ ප්‍රදේශයේ නේ තාමත් අලංකාර බිම් ප්‍රදේශවල තියෙන. නම කියන්නේ ඒගොල්ලන්ට ගෙවල් වලට යන්න කියලා අපෝ. ගෙවල් නැති මිනිස්සු නෙමෙයි. ඉතින් ඒ ආදර්ශ දෙන්නකෝ. දීලා කියනකෝ ඒවා ඉතාමත් ලෝකෙන්න ධනවත්ම සංචාරකයන් අපි මධ්‍යස්ථාන වලට ගෙනවා කියලා. වැඩ පිළිලක් හදනවා කියනවා. කියන්නේ. හරිද? මේ අස්සෙත් මොකද්ද මේ දැන් අමාත්‍යවරුන්ට හම්බ වෙන වාහන සහ තෙල් ඔක්කොම හම්බ වෙනවනේ ආණ්ඩුවේ. ඔව්. മന്ത്രിවරුන්ට නේ ආණ්ඩුවේ. ඒගොල්ලෝ අතර විරසකයක් තියෙනවා. දැන් බෙසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා යෝජනා කරනවා ඒ අයටත් වාහනයක් දෙන්න ප්‍රාදේශීය සංවර්ධන කටයුතු අධීක්ෂණය කරන්න කියලා. තෙල් දෙන්නයි වාහනේ දෙන්න. ඒකල කියන පුළුවන් ද පුරවැසියන්ට පටිතද කරගන්න කියලා. මා කියන්නේ මේ ජාතික න්‍යායපත් ආර්ථික න්‍යායපත්‍රයේ තියෙන්නේ උඩ සිට පහළ දක්වා මේ ඇති වී තිබෙන අර්බුදයේ තේරුම් අරගෙන තමන් මේකට කැප කරන්න සූදානම් කියන පණිවිඩයත් ජනතාව ඒ සඳහා මම පිළිගන්නවා. හරිද? අපිට කාටවත් හිට ආණ්ඩුවක් අරගෙන කකුල් හොල්ල හාන්සි පුටුවේ වාඩි වෙලා මේ රට ගෙනියන්න බෑ. මේ ඇති වෙලා තියෙන තත්ත්වය. ඒක සමහර රටවලට පුළුවන්. අද අපේ රට බෑ. අපේ රට පාලකයාගේ සිට ඈත ගමේ ජීවත් වෙන පුරවැසියා දක්වා යම් කැපකිරීමක් මැදිහත් වීමක් මත පමණයි යලි මේ රට ගොඩනගන්න පුළුවන්. අනුමත දැන් මට එතනම ප්‍රශ්නය තිබෙනවා. ඔබ දන්න නිසා මම මේ අහන්නේ. මට වෙලාවකට හිතෙන ඔබ කොයිතරම් පුදුම මතක ශක්තියක් තියෙන කෙනෙක්ද කොල කෑල්ලක් නැතුව මේ ගණන් හිලව් අංක පාර්ලිමේන්තුවේ ඉන් පිටතත් කොහොමද අතර මෙහෙම කරන්නේ මේ රටේ ජනතාව දැනගන්න කැමතියි. ඔබගේ ප්‍රාගුණ්‍ය කොහොමද ඒක කරන්නේ කොල කෑල්ලක් ඔබේ නම්බර්ස් එක ජීවත් වෙනවද නැත්නම් අපේ ජීවිතේ අපි හිතනවා මේ ඇති කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය ගැන අපි හොයනවා. මේක වෙනස් කිරීම සඳහා අවශ්‍ය වෙන ඉතාමත් මේ බලවත් උවමනාවක් අපිට තියෙනවා. ඒක ඔබ තෝරගන්නේ පළවෙනි ප්‍රශ්නේ ආර්ථිකය කියලා. ආර්ථිකය. මම විශ්වාස මේක මේ අපිට මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ පාලකයන් කොච්චර කිව්වද? ඔයාලට මම එක උදාහරණයක් කියන්නම්. 1950 දී අපේ ණය පංගුව ඩොලර් බිලියනේ, රුපියල් බිලියනේ, කෝටි 100යි. 2020 ජනවාරි වෙනකොට අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 13යි. කෝටි 13 ලක්ෂයයි. මේ අවුරුද්දේ අප්‍රේල් 30 වෙනකොට අපේ ණය ප්‍රමාණය තවත් ට්‍රිලියන 3.3කින් වැඩි වුණා. කෝටි 3,30,000කින් වැඩි වුණා. අද මධ්‍යම ආණ්ඩුවේ ණය ප්‍රමාණය කෝටි 16,30,000. කියන්නේ කවර ආණ්ඩුවක් ගත්තත් මේ අතාර්ථන මොන දෙකට වෙනවා. ඊට පස්සේ අනාගතේ ඔය 2012 ඉඳන් මේගොල්ලෝ සූක්ෂම හිතුව ආණ්ඩුවේ ණය කොටස් දෙකකට බෙදුවා. එකක් මධ්‍යම ආණ්ඩුවේ ණය වෙනම රාජ්‍ය ආයතන ණය වෙනමත් බෙදුවා. රාජ්‍ය ආයතන ණය පංගුව ට්‍රිලියන 1.3යි. කෝටි 1,30,000යි. මධ්‍යම ආණ්ඩුවත් රාජ්‍ය ආයතන මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 17.6යි. ඒ නිසා ඔබ කියන්නේ ගිනි කන්දක් උඩ තියෙන රටක් මේ රට කියලා. ඒ කියන්නේ මම ඔබට පෙන්වන්නේ මේ මුල් මාස 4 ආණ්ඩුවේ ආදායම් බිලියන 482ක් වෙනකොට පොලි වාරිකේ බිලියන 366යි, ණය වාරිකේ බිලියන 310යි, ඒ කියන්නේ 676යි ණය පොලි වාරිකේ විතරක්. භාණ්ඩාගාරයට ලැබුණේ බිලියන 482යි. ඒ කියන්නේ සක්කර නෙමෙයි වයිමාවත් මේ වැඩේ කරන්න බෑ. මේක වෙනස් කරන්න මේ අනුගමනය කළාද අපි දැඩි විශ්වාසයට මා කියන්නේ අපි කවදාවත් මේ අර තනි පුද්ගලෙක් ඇවිල්ලා නෙවෙයි. සාමික ක්‍රියාකාරීත්වයක් කරා මේ රට වෙනස් කළ හැකි. දැඩි විශ්වාසයක් තියෙනවා. හැබැයි මා කියන්නේ මැවුම් කරුවෝ නෙවෙයි අපි. අපි ඉන්ද්‍රජාලිකයෝ නෙවෙයි. සමහර අපේ රටේ ජනතාවගේ අවාසනාව අපේ රටේ ජනතාව කල්පනා කරන මේ රට ගොඩනගා ගැනීම සඳහා ඉන්ද්‍රජාලිකයෝ වේවි කියලා. නෑ ඉන්ද්‍රජාලිකයෝ වෙන්නේ නැහැ. සමහර නායකයන් එවැනි ඉන්ද්‍රජාලිකයන් හැටියට සමාජගත කරා. කැම්පේන් හරහා. නමුත් ඉන්ද්‍රජාලිකයන්ට මේ රට ගොඩනගන්න බෑ. මේ රට ගොඩනගිය හැකි වන්නේ සාමූහික ප්‍රයත්නකින්.
අන්නේ සාමික ප්‍රයත්න. මොකද මේ රට ගොඩනැගීම සඳහා ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ආර්ථිකයට අමතරව. දැන් සමහර ජනතාව ඒක අමතක කරනවා. හරිද? පළවෙනි එක මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. මේ අද අමාත්‍යවරයා පුටියේ වාඩි වෙන්නේ අද කීයක් හොයනවද කියන මනෝභාවය. මම දන්නවා. මා ඒ ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරන අවස්ථාවක් දෙනවා. මම මෙතනින් හරස් ප්‍රශ්නයක් අහලා ඉස්සරහට යන්න කැමතියි ඔබ වෙනුවෙන්. ඔබට ගෙදරදී මේ ප්‍රශ්නේ එන්නට පුළුවන්. ඔබ කිව්වනේ අර ජනාධිපතිතුමා ආණ්ඩුව ජනතාවට අමාරු කාලයක් එනවා සූදානම් වෙන්න කියන ගමන්ම තවත් කණ්ඩායමකට වෙළඳ ප්‍රජාවකට අසීමිත ලාභයක් උත්පාදනය කරන්න දොරක් කරලා දෙනවා කියලා. ඇත්තට මේක වෙන්නේ ඇයි? ඒක ඇයි වළක්ව ගන්න ආණ්ඩුවකට කවර ආණ්ඩුවකටවත් බැරි? ඔබට හොඳ මතකයක් තිබෙනවා. ඒක යහපාලන ආණ්ඩුවෙත් උනා, ඊට පෙර ආණ්ඩුවලත් උනා, අදත් වෙනවා. මම දැක්කා ඊයේ පෙරේදා එන්නම් පෙරේරා සමග BBC සේවය කරන ලද ඉන්ටර්විව් එකක් මේ දවස්වල සමාජ ජාල වෙන්න බලනවා. ඔහුගෙන් අහන ඔබේ රටේ විශාල දූෂණයක් සිද්ධ වෙනවා අධිරාජ්‍යවාදීන් අපේ රට දාලා ගියන් පස්සේ. ඕකේ නියස් අපි කන්ට්‍රෝල් කරන්න ප්ලෑන් එකක් හදනවා මෙහෙම එක. දහනායක මහත්තයාගෙන් අහන බණ්ඩාරනායක මහත්තයා නැතුණන් පස්සේ ඔව් අපි ප්‍රයිමරි කමිෂන් එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ එදාට සාපේක්ෂව අද වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඇයි අනුර අන්න එතන දොර වහන්න ජනාධිපති ඇතුළු ආණ්ඩුවට නොහැකි වුණේ? එහෙම නැත්තම් වමනාවක් නැති වුණේ. මේගොල්ලන්ගේ මේ දේශපාලනයේම දූෂිතභාවය. ඒ එතන අල්ලගත්තා නම් අපි හරි ජනතාවට කියන්න. දේශපාලනයට එන්නෙම ව්‍යාපාර අරමුණකින්. ඒ කියන්නේ දැන් එක එක අය තෝරගන්න ඕන තමන්ගේ වෘත්තීන් ආදායම උපයා ගැනීම සඳහා. ඉතින් මේ කණ්ඩායම තෝරාගෙන තියෙන තමන්ගේ ආදායම උපයා ගැනීම වෘත්තීය දේශපාලනය. ඒ නිසා තමයි මේ ඒ කියන්නේ අපේ රටේ යම් ව්‍යාපෘතියක් දැන් මා කිව්වේ රජයේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන් 16.3යි. රයිට්. ට්‍රිලියන 16.3යි නම් දැන් රටේ ට්‍රිලියන 16.3ක වත්කම් තියෙන්න ඕන. මම නැවත අහනවා ඒ ඩොලර්ද රුපියල්ද කියලා. රුපියල් වත්කම් රුපියල් ට්‍රිලියන 16.3 වත්කම් නැහැනේ. ඔව්. හරිද? එතකොට ඒක එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අපි ගන්නා ලද ණය වලින් අපි අවශ්‍ය වත්කම් හැදුවේ නෑ. එකක් අනවශ්‍ය වත්කම් හැදුවා. දෙක අපි ගන්නා ණය වලින් සරිලන වත්කම් හැදුවේ නෑ. හරිද? එහෙනම් ඒ සරිලන වත්කම් නොහැදීම අවශ්‍ය වත්කම් නොහැදීමත් පිටුපස තියෙන අන් කවරත් නෙවෙයි දූෂිත දේශපාලනය. ඔබ මා කියන්නේ මේ ඔබ හිතන්නේ මේ කොවිඩ් වසංගත තත්ත්වයකදී මේ දූෂිතභාවය කොවිඩ් වසංගත තත්ත්වෙදී විශාල චෝදනාවක් එල්ලෙනවා. පිටරටට ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමේදී දූෂණ ලක් වූ බව. හෝටල් නිරෝධායනයේදී තමන්ගේ ඉතාම සමීපත කණ්ඩායමට ලබා දුන් බව. ඇන්ටිජන් කිට් ගෙන්වීමේදී තමන්ගේ ඉතාම සමීපතම ව්‍යාපාරිකයෙකුට ලබා දුන් බව. ඒ වගේම එන්නත් කරනේදී අපි අධික මිලට චීන එන්නත ලබා ගැනීම උත්සාහ කරන බව. ඉතින් මේ මෙවැනි වසංගතයකදී තමන්ගේ ලාභ දූෂිත භාවය නම් ඔළුවේ තිබෙන්නේ සාමාන්‍ය ක්‍රියාවලියද කුමක් වේවිද? ඒ නිසා අපේ රට මේ ප්‍රපාතයට පත් වෙලා තියෙන පළවෙනි කරුණ දූෂිත දේශපාලනය. දෙක අපේ රට සමාජයේ වක් කියන්නත් ඕන. සමාජය තනි පුද්ගල ගොඩයෑම් වලට හඹාගෙන යන සමාජයක් වෙනුවට සාමූහික මේ රට ගොඩනැගිය හැකි කියන පරිවර්තනයකට එන්න ඕන. සමාජයේ. 3 ආර්ථික ප්‍රතිපත්තිය. ආර්ථික ප්‍රතිපත්තියක් යහපත් එකක් තිබිලා වැඩක් නැහැ දූෂිත දේශපාලනයක් නම් තිබෙන්නේ. ආර්ථික ප්‍රතිපත්තිය යහපත් වෙලා වැඩක් නැහැ සමාජයේ සාමූහික මැදිහත් වෙන සූදානම් නැත්නම්. ඒ නිසා ආර්ථික ප්‍රතිපත්තිය තමයි මම කියන්නේ මේ එකිනෙකට කඩලා නෙවෙයි. අදූෂිත දේශපාලනයක් සාමූහික සමාජයක් නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් තරම් මේ රට ගොඩනගිය හැකියි. මේ තුන එකට වෙලිලා ක්‍රියාත්මක කරන්න නැතුව වෙන වෙනම මේකෙන් යන්න බෑ. හොඳයි. ඊටාම හරවත් ගැඹුරු බරපතල සාකච්ඡාවක්. මේ අංක මේ කාරණා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් පැත්තකින් තියලා විවෘත මනසකින් බලන්න කියලා මා යෝජනා කරනවා. අර අපේ භික්ෂු සමාජයේ තිබෙන්නේ ජේෂ්ඨ භික්ෂුවගේ සිවුර බිම වැලි ගෑවෙනව නම් කනිෂ්ඨ භික්ෂුව කියනවා නම් නායක ස්වාමීන් වහන්සේ මේ සිවුරේ වැලි ගෑවෙනවා කියලා ජේෂ්ඨ භික්ෂුවට තිබුණා නිහතමානීකමක් උන්වහන්සේට පින් දීලා ඒ නිවැරදි කරගන්න. ඒ නිසා අනුර කුමාර හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ කෝණයෙන් දෘෂ්ටිවාදයෙන් මේ ප්‍රශ්නේ බලන්න එපා. මේක අපේ ප්‍රශ්නයක්, රටේ ප්‍රශ්නයක්. අපි විරාමයක් ලබා ගන්නවා. ඉලක්කේ නැවත ඔබ හමුවන්න.
හොඳයි සිරස ටීවී ප්‍රේක්ෂක හිතවතුනි මේ කාල සමයේ අපි රටේ පොදු ඔබ අපට මුහුණ පාන්නට තිබෙන වැදගත්ම ප්‍රශ්න කන්දරාව මේ මේසේ මත තිබෙනවා. ඒ නිසා මේ මේසේ මත තබන මේ ප්‍රශ්න කාගේවත් ප්‍රශ්න නෙමෙයි අපේ ප්‍රශ්න. හෙට උපදින ඉන්න දරුවගේ ප්‍රශ්න. මා අනුර කුමාර මහත්මයාට දාන්නේ මෙය අහන් ඉන්න මේ රටේ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් වල ඉන්න නොඉන්න හැමෝටම පොඩි හෝ වගකීමක් තිබෙන අඩුම තරමින් ඡන්ද පොලේදී ඡන්දේ භාවිත කිරීමේදී හෝ රාජකාරියකට රාජ්‍ය සේවයට ගිය තැනකදී හරි Taman කවුද කියලා පුරවැසියාගේ වගකීමත් තේරුම් අරගෙන මේ රට ගොඩනැගීමේ කාර්යයට එකතු වෙනවා. අපට අවසානයේ අවශ්‍ය බලය ගන්නේ කවුද කියන එක නෙවෙයි රට කොතනටද අරන් යන්නේ කියන කාරණාව. ඒ තමයි පොදු සාධක විය යුත්තේ. අනුර නායකතුමනි ඔබ හොඳ විග්‍රහයකින් අපේ කතාවට ප්‍රවේශයක් ගත්තා. මම එතනින් ඉස්සරහට අරන් යන්නම්. දැන් මේ සමාජ දේශපාලන ආර්ථික වැඩපිළිවෙල ඔබම කියනවා අංශ 3කින් කරන්නට ඕනේ කියලා. එක පැත්තක් තමයි ජනතාව ඒ සඳහා වන පොදු හැඟීමකින් කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම අපට විශේෂ ආර්ථික රාමුවක් ප්‍රතිපත්ති වැඩසටහනක් සකස් කර ගන්නට ඕනේ. ඒ දෙකම තිබුණත් මදි. ඒ ක්‍රියාකාරකම් ක්‍රියාවට නංවන ප්‍රතිපත්ති සම්පාදකයන් අපි දේශපාලන නියෝජිතයන්ව හරි තැන්වල හරි පුද්ගලයෝ පත් කර ගන්න ඕන කියලා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ 1960 දශකයේ අගභාගයේ ඉඳලා මේ දක්වා ඒ සඳහා දරන ලද ප්‍රයත්නයන් අසාර්ථක වුණා. දැන් ඔබට තිබෙන ලොකු වගකීමක් ඔබ කියන දේ කරන නායකයෙක් අර යථාවාදී තථාකාරී කියන දේ කරන දේ කියන නායකයෙක් බවට පත් වෙනවා. මොකක්ද ඔබේ වැඩසටහන? අපි හිතනවා අපිට ආර්ථිකයක් ඕනෑම රටක ආර්ථික උපාය මාර්ගයක් සකස් කරන්න ප්‍රධාන සාධක කීපයක් සැලකිල්ලක් කරනවා. එක ඒ රටේ පිහිටීම. දෙක ඒ රටේ ස්වභාවික සම්පත්. තුන ඒ රටේ මානව සම්පතේ ස්වභාවය. හතර ජාත්‍යන්තර දේශපාලනය. පහ ඒ රට ගොඩනැගුණු ශිෂ්ටාචාරය. මේ කරුණු පහ මත තමයි ඕනෑම රටක් තමගේ ආර්ථික උපාය මාර්ගය හදන්නේ. පිහිටීම ගත්තොත් අපේ රට ඉතාම වැදගත් තැනක පිහිටලා තිබෙනවා. ප්‍රධාන නැව් මාර්ග හතරක්. එකක් ඕස්ට්‍රේලියාව, ඈත පෙරදිග, යුරෝපය, ඉන්දියාව. මේ නැව් මාර්ග හතරේ වසරකට ආසන වශයෙන් නැව් 36000ක් ගමන් කරනවා. ඒතර අපි ඉතාමත් වැදගත් තැනක පිහිටලා තිබෙනවා. ලෝක වෙළඳාමෙන් 30ක් විතර සිද්ධ වන්නේ මේ නැව් මාර්ග හතරේ. ඒතකොට ඉතාමත් වැදගත් තැනක අපේ රට පිහිටලා තිබෙනවා. ඒ නිසා තමයි ලෝකේ වරායවල අතර කොළඹ වරාය 25 වෙනි ස්ථානයේ ඉන්නේ. සාමාන්‍ය වසරකට කොළඹ වරාය කන්ටේනර් බහලුම් ලක්ෂ 70ක් මෙහෙයුම් කරනවා. ඒ අපේ වැදගත්කම. හැබැයි ඉන්දියාවේ ලොකුම වරාය වැඩිම බහලුම් කරන වරාය ජවහර්ලාල් නේරු වරාය. ඒක ලෝකේ වරායවල අතර 33 වෙනි තැන. ඒ කියන්නේ මොකද්ද මම මේකෙන් කියන අපේ රට පිහිටීම අතිශය වැදගත්. ඒ නිසා තමයි ওই ජැටි ගන්න එන්නේ. හරිද? ඒ නිසා අපි මේ පිහිටීමත් එක්ක නාවික කේන්ද්‍රයක් බවට අපේ රට පරිවර්තන කළ හැකියි. අපි කොළඹ අපේ වරාය ට්‍රැෆික් එක අපි අඩු කරන්න ඕන. අපි පුළුවන් නම් සැලසුම් කරන්න ඕන අපි ත්‍රිකුණාමලයට අපේ තෙල් විලඳ ගබඩා සංකීර්ණ තෙල් නැව් ටික එතෙන්ට ගෙනියන්න. එකක් වරාය හොඳ නාවික මධ්‍යස්ථානයකට ගොඩනැගීම. හම්බන්තොට අපි ගොඩනගන්න හොඳ සේවා මධ්‍යස්ථානය. මේ නැව් 30000න් 10%ක් අබලන් වුණොත් මහමුදේ 5%ක් අබලන් වෙන උපකල්පනය කරු. ඒ ඕනෑම නවක් ගිනි ගන්නවද කාර්මික දෝෂයක්ද ගිලා බැහිමක්ද මේ හැම එකම බේරා ගන්න හොඳම කණ්ඩායම අපේ රටේ හදන්න ඕන. හොඳම තාක්ෂණي හොඳම මානව සම්පත් නිර්මාණය කරන්න ඕන. හොඳම යටිතල පහසුකම් නාවික කර්මාන්ත දෙන්න රාජ්‍ය බවට පත් කරන්න ඕන. එඳ අපේ රටේ පිහිටීමත් එක්ක හොඳ ආර්ථික උපාය මාර්ගයක් අපි හදන්න ඕන. දෙක අපේ රටේ ස්වභාවික සම්පත්. අපේ විශාල ස්වභාවික සම්පත් නේ. ප්‍රධානම සම්පත ඕනෑම රටක ඉඩම්. අපේ රටේ ඉඩම් වලින් 11% අද තියෙන කුසිබීම් වගාබීම් තියෙන. ඒ නිසා අපිට ඉතාමත් හොඳ ජාතික ඉඩම් පරිහරණ සලස්මක් අවශ්‍යයි. මොකද මේ 11% කුසිබීම් වගාබීම් ප්‍රමාණය අපි අඩුවීම වළක්වන්න ඕන. ඒක පළවෙනි අභියෝගය අපේ තියෙන දේ. මොකද මේ ක්‍රමානුකූල අඩු වෙලා ඇවිල්ලා මුළු ඉඩම් වලින් 11% කුසි කර්මාන්තයට යොදවලා තිබෙනවා. එහෙනම් කුසි කාර්මික, ජනපද, කාර්මික නගර, ජලපෝෂක ප්‍රදේශ, වනාන්තර අවුරුදු 2ක විතර ඒ පිළිබඳ විශේෂඥයින් යොදවලා හොඳ සමීක්ෂණයක් කරලා ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් අපේ රටේ ඉදිරිපත් කරන්න ඕන. ඒක කිසිසේත්ම බිඳින්න නැති වෙන්නේ. ඊළඟ අපේ රටේ වැදගත්ම සම්පත මහමුද. අපේ රට වගේ 8 ගුණයක මහමුදක් තිබෙනවා. අපි අඩුම තරමේ මහමුදේ මාළු සම්පතෙන් ලාගෙන සමත් වෙලා නැහැ. මගව දත්ත මතකේ නෑද? ඉන්දියාව වර්ග කිලෝමීටරකින් නෙලන අස්වැන්නට වඩා මහමුදේ වර්ග කිලෝමීටරකින් නෙලන අස්වැන්නට වඩා අපේ වර්ග කිලෝමීටරකින් නෙලන අස්වැන්න අඩුයි. අපි තාක්ෂණ එකතු කළා දීවර කර්මාන්තයට. සොයා නොගත් විශාල සම්පත් ආකාරයක් මහමුදේ. වට ගවේෂණය කරන්න ඕන. ඊළඟ අපේ රටේ වැදගත්ම දේශගුණ කලාප තුනක් තියෙනවා. මැද, සීත, වියලි.
මේ දේශගුණික කලාප තුන කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරයකට අපේ රට පරිවර්තනය කරන්න ඕන. අපිට ඉතාමත් මනරම් වෙරළ තීරයක් තියෙනවා. මේ රට මෙහිම දුප්පත් වෙන්න ඕනේ. අපි වෙරළ තීරයේ තියෙන විශේෂය මොකක්ද? එක පළාතකට වාර කන්නනකොට අනිත් පැත්තට නිසංසල මහමුදක් එනවා. දකුණු වෙරළ තීරයේ ඔක්තෝබර් ඉඳන් මාර්තු දක්වා නිදහස් වෙනකොට නේද? එනත මාර්තු ඉඳන් ඔක්තෝබර් දක්වා දකුණු මුහුදු තීරයේ සැඩ වෙනකොට අපිට නැගෙනහිර මුහුදු තීරයට සංචාරක ගෙනියන්න පුළුවන්. ඒ නිසා සංචාරක ව්‍යාපාරයත් කේන්ද්‍ර කරගත්තු අපේ සම්පත් ඉල්මනයිට් නිධිය මෙනික් සහ මේ මිනිරන් සම්පත මේ උපයෝග කරගත්තු කර්මාන්ත සලස්මකට අපි යන්න ඕන. ඒ අපේ රටේ ස්වභාවික සම්පත් මත. ඊළඟ වැදගත්ම දේ අපේ රටේ මානව සම්පත. අපිට විශාල ජනගහනයක් ඉන්නවා. කුඩා රට වුණාට. අර ඕස්ට්‍රේලියාව සාමාන්‍යයෙන් ගත්තොත් වර්ග කිලෝමීටර් 3 දෙනා ඉන්නේ. කැනඩාවේ 11 දෙනා ඉන්නේ. චීනේ 227යි. අපේ 343ක් ඉන්නවා වර්ග කිලෝමීටර් ජීවත් වෙනවා. එහෙනම් විශාල ජනගහනත්වයක් අපිට දෙන කුඩා රටක මිලියන 22ක විතර ජනගහනයක් ඉන්නවා. එහෙනම් මොකද්ද අපේ සම්පත ප්‍රධානම සම්පත අපේ රටේ මානව සම්පත. අපිට අමුද්‍රව්‍ය ගොඩක් නැහැ. අපිට තේරුම් ගන්න ඕන අපිට විශාල වාණිජ සම්පත් නැහැ. තෙල්, ගල් අඟුරු, ගෑස්, රත්තරන් නිදි, තුත්නායක නිදි, තඹ නිදි අපිට නැහැ. ඒවා තමයි ලෝකේ වාණිජ සම්පත්. අපිට එහෙම සම්පත් නැහැ. අපිට තියෙන ලොකුම සම්පත මානව සම්පත. මේ මානව සම්පත උපයෝග කරගෙන මම හිතනවා අපිට ලෝකේ මුදුකාංග වෙළඳ පොළෙන් පංගුවක් අපි අත්පත් කරගන්න සැලසුම් හදන්න ඕන. ඔබ දන්නවද ඇමරිකන් එක්සත් ජනපදයේ පෙන්ටගනේ මුදුකාංග පද්ධතිය ඇමරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුව මුදුකාංග පද්ධතිය කොටසක් නිර්මාණය කරලා ලංකාවේ සමාගමක්. එංගලන්තේ කොටස් වෙළඳ පොලේ මුදුකාංග පද්ධතිය කොටසක් නිර්මාණය කරලා ලංකාවේ සමාගමක්. UAE වල එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඊගවර්න්මන්ට් ප්‍රොජෙක්ට් එකේ මුදුකාංග පද්ධතිය කොටසක් නිර්මාණය කරලා ලංකාව සමාගමක්. අපේ දේශීය ආදායම දෙපාර්තමේන්තුවේ මුදුකාංග පද්ධතිය නිර්මාණය කරන සිංගප්පූරු සමාගමක්. ඒකත් ක්‍රාවඩ් නක් වෙන්නේ. ඒකත් හරියට රැමිස් ව්‍යාපෘති. ඒක නැත්තුවා. බිලියන 3ක විතර වියදමක් දානවා. මේ රේගුවෙත් එහෙමයිනේ. මම කියන්නේ මේ මුදුකාංග මොකද ඒකට අමුද්‍රව්‍ය යන්නේ. ඒක ඥානෙ තියෙන්නේ. අර මහත්මයා දැන් මේ මම හිතන්නේ අවසන් වශයෙන් ඒ මුදුකාංග වෙළඳපොළෙන් අපි හිතන ඩොලර් බිලියන 15ක ආර්ථිකයක් හදන්න පුළුවන්. දැවැන්තයි හැබැයි. හරිද? ලෝකේ ඒ වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගන්න ඕන. ලෝකේ දියුණු ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගන්න ඕන. මගාව තියෙන දත්තයක් 2014 ලංකාවෙන් විදේශගත වෙලා තිබුණා 3,04,000. ඒ 3,04,000න් 9,000 ගිලා තියෙන වෘත්තීමේ පුහුණු සඳහා. වෘත්තීමේ රැකියාවන් සඳහා. 2,95,000ක්ම ගින් තිබෙන්නේ අර්ධ පුහුණු නුපුහුණු රැකියාවන් ගෘහ සේවාවන් සඳහා. අපි අල්ලලා තිබෙන ඉතාමත් පහළ වෙළඳපොළක් ලෝකේ. දියුණු ශ්‍රම වෙළඳපොළක් අත්පත් කරන අපේ මානව සම්පත ඉන්න නිසා. අද ඉන්දියාව ගත්තොත් ලෝකේ විශාල මුදුකාංග සමාගම්වල උඩින්මින් ඉන්දියානුව. ලෝකේ විශාල බැංකුවල උඩින්මින් ඉන්දියානුව නේද? ලෝකේ විශාලම කළමනාකරුවන් මැනේජර්වරු හිටියේ ඉන්දියානුව. උන්ට සලස්මක් තිබුණ ලෝකේ දියුණුතම ශ්‍රම වෙළඳපොළේ පංගුවක් අත්පත් කරන අපි ලැජ්ජ වෙන්න ඕන පාලකයෝ. IT කියන විෂය, ඒ කියන්නේ තොරතුරු තාක්ෂණ විෂය උසස් පෙළට අතුල් කරේ 2014. කම්පියුටර් ගැන සාකච්ඡාවේ 60 80 භාවිතාවට එනවා. අපි 2014 උසස් පෙළට අතුල් කරන මොකද්ද? තොරතුරු තාක්ෂණ කියලා විෂයක්. ඉතින් මේ පාලකයෝ කොච්චර යටින්ද ඉන්නේ. ඒ නිසා මේ මානව සම්පත කේන්ද්‍ර කරගත්තු ආර්ථික සංවර්ධන සැලසුමක් අපිට ඕන. ඊළඟ ලෝක දේශපාලන අතිශය වැදගත්. මොකද අපි හිතන්නේ ලෝකේ තනි රටක තව දුරටත් ඉන්න පුළුවන් කියලා. අපි වෙළඳපොළෙන් ගැට ගිහිලා තිබින්නේ. නේද? අපි තාක්ෂණයෙන් ගැට ගිහිලා තිබින්නේ. අපි ගමනාගමනයෙන් ගැට ගිහිලා තිබින්නේ. ඒ නිසා කියන වෙනදට වඩා ලෝකේ කිට්ටුයි කියලා, පොඩි කියලා ඇත්ත. අපි වෙනදට වඩා ලෝකේ බද්ධ වෙලා තියෙන, කුඩා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ලෝකෙන් විතන් වෙච්ච ආර්ථික ගමනක් අපිට යෝජනා කරන්න බෑ. ලෝකයේත් එක්ක ඉස්සරහට යන ආර්ථික ගමන. ඒකට වැදගත් භූදේශපාලනය. අපි හිතන 1990 සමාජවාදී කඳවුර බිඳවැටුණාට පස්සේ තනි ඒකාධිකාරී සත්‍ය ඇමරිකන් එක්සත් ජනපදයේ බිහි වුණා. ලෝකෙට යුද්ධ අපනයන කරා ඒගොල්ලෝ. ඉරාකයේ ආක්‍රමණය, ඉරානයට බෝම්බ දැමීම, සිරියාවට, ලිබියාවට, ඇෆ්ගනිස්තානේ මේ ඔක්කොම කරේ 90 දශකෙන් පස්සේ. මට ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න. මම කැමති ඔබගේ සාකච්ඡාවට මේ ඊටාම අහන් ඉන්න හිතෙන හරිම ධනාත්මක ප්‍රවේශයක්. හැබැයි ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. පළවෙනි දේ තමයි මේ හැමදේම කරන්න ශ්‍රී ලංකා ආණ්ඩුව try කරනවා. try කරලා ඒගොල්ලෝ කියන දේ තමයි එක පැත්තකින් ඔබත් කිව්වා දැන් අපිට ණය වාරික ගෙවා ගන්න පුළුවන් වාර්ෂික ආදායමක් අපට නැහැ. හැම රුපියලකම 780ක් අපි ණයයි. දල වශයෙන් කියනවා නම්. එහෙමනම් අනුර මහත්තයා ඕගොල්ලෝ විජ්ජා කරන්න සූදානම් නැහැ. දැන් මේක අපි බෙදා ගන්න එපයි අයිඩියොලොජි එකට. අපි දාගන්න ඕනේ දෘෂ්ටිවාදයට, දේශපාලන මතවාදයකට. දැන් අපි කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. යහපාලන ආණ්ඩුව කිව්වේ ඔබට තේරෙන මම මේ කියන්නේ අපි සමාජ වෙළඳපොළ අර්ථ ක්‍රමයක් ගේනවා කියලා. ජයවර්ධන මහත්මයා කිව්වේ අපි විවෘත ආර්ථිකයක් ගේනවා සංවෘත ආර්ථිකෙන් බැහැර වෙනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ නායකතුමනි කරුණාකරලා කියන්න මේ මොන බම්බුව ඇතුලෙන්ද
මොන පයිප් ඇතුළෙන්ද මේ ආර්ථික මොඩලය රටේ ජනතාවට ඔබලා ප්‍රදානය කරන්නේ? ඕකේ. එය කොමියුනිස්ට්ද? එය මාක්ස්ද? එය සමාජවාදීද? එය කියන ෆෙඩරල්ද? එහෙම නැත්නම් එය අර්ධ ලිබරල්ද? එහෙම නැත්නම් සම්පූර්ණ ලිබරල්ද? අපිට තේරෙන ඔව්, ඔව්. භාෂාවකින් ඒ කියන්න කියන්නේ අපි කොතනද ඔබලා මේක මේක කියන්න ලේසියිනේ. ඔව් මම කියන්න. ඒ කියන්නේ අපි දැක්ක කොහොමද මේක ඉම්ප්ලිමන්ට් අපි කරන්නේ? දැක්කා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් විවිධ නාමකරණයන් තියෙනවනේ. තියෙනවනේ සාධාරණයිනේ. ඉතින් ওই නාමකරණයන් තිස්සෙන් අපි ගමන් කරලා තියෙන්නේ. හැබැයි එකම දිශාවට යමින් තියෙනවා. නාමකරණය වෙනස් වෙලා තිබෙනවා. ඔව් ඔව්. අපි කියන්නේ සමාජවාදී මූලධර්ම මත ගොඩනැගෙන ආර්ථිකය. ඔබ පැහැදිලිව කියනවා. පැහැදිලිව. ජනතා විමුක්තිය සමාජවාද අමතක වෙලා නැහැ. සමාජවාදී මූලධර්ම මත. ඒ කියන්නේ මොකක්ද මේ මූලධර්ම? ඒක තමයි. මූලධර්මයේ ප්‍රධාන එකක් තමයි ඒ රටේ ජාතික නිෂ්පාදන උඩට ගැනීම. ඒ වගේම ආදායම් බෙදී යාමේ විෂමතාවය අවම කර ගැනීම. ජනතාව නිෂ්පාදනයට හවුල් කර ගැනීම. දැන් ඔබට මම උදාහරණයක් කිව්වොත් අපේ රටේ ජාතික නිෂ්පාදනයේ 36ක් දෙන්නේ බස්නාහිර පළාත. අපේ රටේ ජාතික නිෂ්පාදනයට 5යි දෙන්නේ උතුරු මැද පළාත. උතුරු මැද පළාත විශාල කෙටි ආයවල් විශාල ප්‍රමාණයක් අපිට පෙනුනට ලොකුම පළාතක් බවට පෙනුනට ජාතික ආර්ථික දෙන්නේ ඉස්සරන් 4 මම හිතන්නේ දැන් 5 වෙලා ඇති උපරිම ගත්තා. දායකත්වය. ඔව් දායකත්වය. කන්ට්‍රිබියුෂන් එක. ඒකෙන් කියන්නේ මොකක්ද? උතුරු මැද පළාතේ ජනතාව ආර්ථිකයට හවුල් වී තිබෙන ප්‍රමාණයට තමයි ඔවුන්ට පෙරලා ප්‍රතිලාභ ලැබෙන්නේ. ආර්ථිකයට හවුල් වෙන්නේ නැතුව පංගුවක් එන්නේ නැහැ. ඒත් උතුරු මැද පළාතේ ජනතාව ජාතික ධනයට සම්බන්ධ වී තිබෙන 5% දායකත්වයක් නම් පෙරලා ඒ දායකත්වය තමයි ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන්නේ. මුදල් ගලා යාම සහ ගලා යාම. එහෙම නෙන්නේ. ඔව්. නැතු ආර්ථිකයෙන් නිකන් කෑෂ් ඉන්ෆ්ලෝ අවුට්ෆ්ලෝ. ඔව් නැත්තම් ඉන්නේ නැහනේ. ඔව්. ඒ නිසා කරන්න ඕනකම දේ තමයි මා කියන්නේ එතන මේ ජනතාව ආර්ථිකයේ හවුල් කරුවන් බවට පත් කරගන්න ඕන, නිෂ්පාදනය උඩට ගේන්න ඕන, ආදායම් බෙදී යාමේ විෂමතාවය අවම කරන්න. ඕක තමයි මූලධර්ම. මම හිතන්නේ ඒකට කවුරුත් බිය යුතු මූලධර්මයක් නෙවෙයි. සමාජවාදී මූලධර්ම. මූලධර්ම. ඒ මත දෙක පදනම ඔබ කියන්නේ. පළවෙනි එක ඔබ කිව්වා දැන් දෙවෙනි මූලධර්ම. ඒ මත පදනම්ම තමයි මේ ආර්ථිකය අපි ගොඩනගන්නේ. හොඳයි. ඒතකොට තමයි දැන් ඔබ අහපු වැදගත්ම දේ දැන් මම කිව්වා දිගු කාලන සලස්මක් ගැන කිව්වනේ. ඒක මම 4ක් කිව්වා තව එකක් මම පස්සේ කියන්නම්. හරිද? ඒ දිගු කාලන සැලැස්මේදී වැදගත් හැබැයි කෙටි කාලන මොකද්ද මේ ණය අර්බුදයට මොකද්ද කරන්නේ හිතාව ඒක ප්‍රශ්නයක් නේද මාරේ රයිට් ඕගොල්ලෝ කියන එක ඇත්ත හැබැයි දැන් මේ ණය අර්බුදයට මේ ණය අර්බුදය අපි ප්‍රධානම පංගුව විදේශ ණය පංගුව දේශීය ණය කොහොම හරි තල්ලු කරගෙන යන්න පුළුවන් වේවි සමහර බැංකු වලින් ඉන්ෂුරන්ස් එකෙන් ඔය රක්ෂණ සමාගම් වලින් මේ වගේ තමයි අපි දේශීය ණය පොම්ප කරලා තිබෙන්නේ ඒකත් හොඳ නෑ නමුත් ඒක අපි රෝල් කරගෙන තල්ලු කරන්න ඕන කෙටි කාලයකට අපි විදේශීය ණය පංගුව ගැන තමයි අපි සැලකිල්ලක් කරන්න ඕනේ. එතකොට අපේ ඩොලර් බිලියන 33ක් තියෙන මධ්‍යම ආණ්ඩුවේ ණය. මේ ඩොලර් බිලියන 33න් ඩොලර් බිලියන 13ක් සොරි බැඳුම් කර විකුණලා ගත්තු ණය. එතකොට ඒව අනිවාර්යෙන් කල්පිරනකොට ගෙවන්න ඕනේ. පහුගිය එළබෙන ජනවාරි මාසේ ඩොලර් මිලියන 500ක් තියෙන බැඳුම් කරේ කල්පිරනවා. ජුලි මාසේ තව ඩොලර් බිලියන එක බැඳුම් කරේ කල්පිරනවා. හූරලා හරි ගෙවන්න ඕනේ. හූරලා ඒක කල් තියෙන මොකද අපි බැඳුම් කර විකුණලා තියෙනවා. හරිද? ඒගොල්ලෝ අපෙන් අරන් තියෙනවා අපි කල්පිරනකොට ගෙවනවා කියලා. ඒකෙන් අපිට මග අරින්න බෑ. හැබැයි තව ඩොලර් බිලියන 20ක් තියෙනවා බහුපාර්ශ්වික ද්විපාර්ශ්වික ගිවිසුම් මරා ගත්තු ණය. ඒවා විශේෂයෙන් ව්‍යාපෘති වලට ගත්තු ණය. මම කියන්නේ මත්තල ගුවන්තොටුපළ අපි ණයක් කරන් තියෙනවා. අපි ණය දීපු ආයතනට යන්න ඕන. මත්තල ගුවන්තොටුපළ පිළිබඳ ඒ කියන්නේ මේ ණය අරගෙන කරන ලද ව්‍යාපෘති පිළිබඳව හොඳ විගණනයක් අපි කරන්න ඕන කෙටි කාලයක් ඇතුළත. ඒක අපේ රටට කොච්චර ප්‍රතිඵලයක් ඇති වී තිබෙනවාද කියලා අපි ණය දෙන ආයතනයත් එක්ක සාකච්ඡා කරන්න ඕන. මේක තමයි අපිට ඇති වී තිබෙන තත්ත්වය මේ ව්‍යාපෘතිය. අපිට ගෙවා ගන්න අසිරුතාවයකට පත් වී තිබෙනවා. මෙන්න අපි ගොඩ ඒම සඳහා අපේ ජාතික න්‍යාය පත්‍රය ආර්ථිකය අපිට සහනයක් දෙන්න. මං කියන්නේ මේගොල්ලන්ට ඒක කරන්න බෑ. කරන්න බැරියේ. මේගොල්ලෝ කාටවත් පුළුවන් ද මේ ගීපු මේ හදපු ඉදි කරලා තිබෙන විශාල කොන්ක්‍රීට් වනාන්තරවල විගණනයක් කරන්න බෑනේ. හරිද? අන්නේම විගණනයක් කරන්න ඕන. ඊළඟ අපි ණය දුන්න ආයතනට කියන්න ඕන මේකයි ප්‍රශ්නය. ඕගොල්ලෝ අපිට ණයක් දීලා තියෙන මෙන්න හදලා තියෙන. ඕගොල්ලෝ අපිට ඩොලර් බිලියන 2ක ණයක් දුන්නා. හැබැයි ඩොලර් බිලියන 1.5ක් විතර තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඩොලර් බිලියන භාගයක් මේකේ නැහැ. හැබැයි අවුරුදු 10ක් විතර වෙනවා අපිට ගුවන් යානයක් එන්නේ නැහැ. හරිද මම කියන්නේ? එහෙනම් අපිට මේක ප්‍රශ්නයක් තියෙනවා. අපිට මෙන්න අපේ අර්බුදයක් තියෙනවා. අපිට කාලයක් දෙන්න. මෙන්න අපේ රට ගොඩගෙම ජාතික න්‍යාය පත්‍රය. ඉදිරිපත් කරලා සහනය ගන්න පුළුවන්. ඊළඟ ඒතර ඩොලර් බිලියන 13 ප්‍රශ්න තියෙනවා. මම කිය ලබන අවුරුද්ද ඩොලර් බිලියන 1.5ක ප්‍රශ්නයක් තියෙනවානේ. අපේ රටේ වැඩිම තනි ඒකකයකට පිට වැඩිම ඩොලර් ලැබෙන්නේ විදේශ ශ්‍රමිකයන්ගේ. ඩොලර් බිලියන 7.5ක් හම්බ වෙන අවුරුද්දකට. 7.5ක් මේ සැරේ ඒගොල්ලෝ අපේක්ෂා කර 8ක් විතර හම්බෙයි කියලා හම්බෙන්නේ නැහැ. මේ සැර මම හිතන 6.5ක් විතර අඩු වෙවි. ඩොලර් බිලියන 7.5ක් ආසන්න අවශ්‍යක අපිට විදේශ ශ්‍රමිකයන්ගෙන් හම්බ වෙනවා. ඒක වැදගත් එකක්. ඒතර අපි ඒ ආමන්ත්‍රණය කරන්න ඕන. ලක්ෂ ගණන් වියදම් කරගෙන රට හදන්න ප්‍රාර්ථනා කරන ඡන්ද දාන්න ආපු මිනිස්සු මේ ඉන්නේ. එහෙමනේ.
ලක්ෂ ගණන් වියදම් කරගෙන ආවනේ මේ කතිරිගාල යන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන මේ රට ගොඩනැගීම් පිළිබඳ සුබෝදායි බලාපොරොත්තුව. නේද? ඔබට මතක ඇති මේ චිත්‍ර ඇඳපු විදිහ, පුරන් කුඹුරු අස්සද්දන්න බහපු විදිහ. ඒ කියන්නේ මේ රට ගොඩනැගීම් පිළිබඳ අභිලාෂයක් දුන්නොත් අපේ රටේ ජනයා ඒකට දායක වෙනවා. මම කෙනෙක් විදේශ ශ්‍රමිකයන් ඉල්ලන්න ඕන. ඔබ තව ඩොලර් 500ක් අපිට එවන්න මාසෙකට. අපි විදේශගත ඉතාලිය වගේ රටවල ගත්තොත් ශ්‍රමික ප්‍රමාණයක් ඉන්නවා. ජපානය වගේ රටවල ගත්තොත් අපි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඉන්නවා. එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල ගත්තොත් ශ්‍රී ලාංකික ධනවතුන් ඉන්නවා. එහෙමනේ ඉන්නේ. ඒතකොට මේ කණ්ඩායම් ගාවට කියලා අපි ආමන්ත්‍රණය කරනවා. මේ රට ඇති වෙලා තියෙන ප්‍රපාතය මේක. ඔයගොල්ලෝ ඩොලර් බිලියන 7.5ක් අපිට එවනවා. තව ඩොලර් මිලියන 500 ගණන් වැඩිපුර එවන්න පටන් ගන්න අවුරුද්දක්. අපි ඒවන හැම සඳ එකක්ම අපි වෙබ් අඩවියක දානවා. මේක තමයි ඔයගොල්ලෝ එවන ගාන. මෙන්න මේවට තමයි වියදම් කරේ කියලා අපි දන්නේ. ඕනෑම පුරවැසියෙකුට Tamanට කියලා බලා ගන්න පුළුවන්. ලංකාවට විදේශ ශ්‍රමිකයන් ආපු ඩොලර් මොනවද? ඒවා වියදම් කරේ කොහොමද කියලා. ඒවත් නැතිද? ඒවත් නැතිද ඔබ හිතන්නේ? මම මේ කියන්නේ මේ රට ගොඩනගන්නවා නම් එවැනි දායකත්වකින් තොරව ගොඩනගන්න බෑ. හරි. හැබැයි ඒකට කවුද? ඒකට පාලකයා වැදගත් වෙනවා. පාලකයා මේ මොකද්ද මේ සූම් වලින් අමතන්න පුළුවන් බෞද්ධ සමුළුවකට යනවා නම් 17ක් 18ක් අරගෙන. මොන පුරවැසියෙක් සල්ලි ඉවන්න? එවනවද? එවන්න එපා. එහෙම අයට. මම එවන්න එපා කියන්නේ මම කියන්නේ අරුමුදින් ගොඩේ එවන්න කියලා පුළුවන් තරම්. අර රටක් ඇතුලේ කඩා වැටෙමින් තිබෙන්නේ අපි. මම මේ කියන්නේ මේ පාලකයට ඒක කරන්න බෑ කියලා. හරි මේ හොඳට පේනවනේ. මේ සමහර ව්‍යාපෘති ඇස්සේ සැඟවී තිබෙන යටි ගනුදෙනු. කැරවල පිටි බලාගන්න මම පොඩි උදාහරණයකට ඔබට කියන්න. ඒකේ නල පද්ධතියත් මොකද්ද මේ ගබඩා සංකීර්ණය. ඒ කියන්නේ වරායේ පාවෙන ගබඩාවක්. ඇත්ත නැමක්. පාවෙන ගබඩාව සඳහා ටෙන්ඩර් කැඳවලා තිබුණා විදුලි බල මණ්ඩලය. නල පද්ධතිය සඳහා ටෙන්ඩර් කැඳවලා තිබුණා CPC එකෙන් තෙල් සංස්ථාවෙන්. අර මේ ටෙන්ඩර් කැඳවලා දැන් ටෙන්ඩර් වහලා දැන් ඇගීම් යනවා. යන ගමන් ඒ දෙකම කැබිනට් පත්‍රිකාවක ඇමරිකන් සමාගමකට දෙනවා. නිකන් දුම දෙන්නේ. ටෙන්ඩරයකටවත් ඉදිරිපත් නොකරපු සමාගමකට ටෙන්ඩර් කැඳවනවා කියන්නේ මොකද්ද? අපි අඩුම වාසසාගත මිල හොයාගෙන යන්නේ. හැබැයි අපි මොකද කරන්නේ? පිට දෙනවනේ. සල්ලි යටින් නැද්ද? ඒ පාලකයාට පුළුවන් ද ජනතාවට ආරාධනා කරන්න මේ ගොඩනගන්න ඉන්න කියලා? එන්න බෑ. ඒ නිසා ශනික මේ මූල්‍ය අර්බුදෙට තියෙන උත්තර වෙන මුකුත් නෑ. ඊළඟ අපි සැලැස්මක් හදන්න මං කිව්වේ. අර කරුණු තුන ඊළඟ විදේශ එකේදී මම හිතනවා විශේෂයෙන් ගත්තොත් ලෝකේ බල කේන්ද්‍ර හැදිලා තියෙනක වාසිතාගතයි. ලෝකේ විවිධ ආර්ථික බලවතුන් හැදෙනක වාසිතාගතයි. එක්සත් ජනපදයේ කේන්ද්‍ර කරගත්තු තනු ලෝකෙට යුද්ධ වැපුරුව. නිසා චීනය තනි ආර්ථික බලවතෙක්ට වර්ධනයකට පක්ෂපාතී. රුසියාව එහෙම බල වර්ධනයකට පක්ෂපාතී. හැබැයි අපි කිසිදු රටකට කරට අත නොදාගත යුතුයි. ඒක වැදගත්. අපි කුඩා රටක්, අපි කුඩා ආර්ථිකයක්. ඔබ හිතන්න අපි කුඩා රටක සීතල යුද්ධ තියෙන කාලේ 1900 සිරිමා බණ්ඩාරනායක මෙතනික පාලන කාලේ සීතල යුද්ධයක් කඳවුරු දෙකක් නේ යටින් නේද අභ්‍යවකාශ තරණය කිරීම සඳහා යුද්ධ තියෙනවා නේ අවියාද සොයා ගැනීම යුද්ධ තියෙනවා තාක්ෂණය හඹා ගැනීම යුද්ධයක් තියෙනවා ඒ ඔක්කොම අස්සේ නොබෙල් ජාතික සමුළු තියෙන සමතුන මේ රට. දැන් ඔබ කියන ඔය යෝජනාවලිය ක්‍රියාත්මක කරපු ලෝකයේ අපිට උදාහරණ දෙන්න පුළුවන් රටක් තියෙනවද? ඔය වගේ මිනිස්සු සම්බන්ධ කරගෙන සමාජවාදී මූලධර්ම පදනම් කරගෙන ඔය කියන සංකල්පය මට තියෙනවා මනෝරාජිකද කියලා. ගොඩ ගියපු හැම රටක්ම ගොඩ ගිහින් තියෙන මෙහෙම. දැන් එහෙමනම් ඇයි අපේ මේ පාලකයෝ බලයට එනකොට සෞභාග්‍ය ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් ආසියාවේ ආශ්චර්ය රට පෙරට ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායම් තවත් ප්‍රතිපත්ති ප්‍රකාශන. ඇයි අපිට බැරි? කොතනද? දැන් මේ අර්බුදය අපි හොඳටම දන්නවනේ. දැන් ඔබ ලොකු ව්‍යාපෘති ගණනාවක් මේ රට දියුණු කරනවා නම් මෙහෙමයි කියලා. ඒසන අපිට සල්ලි නැහැ. බැලු බැලුම ගිහිල්ලා අපි ඩිස්කස් කරන්න සාකච්ඡා කරන්න. මේක බැලු බැලමට මනෝරාජිකයි වගේනේ. ඔව් බැලු බැලමට මනෝරාජිකයි. හරිද? හැබැයි මෙතෙක්කල් මේ පාලකේ කීපයෝ ඊට වඩා මනෝරාජික නැද්ද? ආපුවම ඔක්කොම පොහොර නිකන් දෙනවා කිව්වා. මම කිව්වේ මොකක්ද? මම කිව්වේ පොහොර සානදර 7ක් වැඩි කරන්නේ නැහැ කිව්වා. එතකොට ජනාධිපතිවරයාදී මනෝරාජික එයාද මමද? හොඳට කියන්නේ. හරිද? මේ පාලකෝ කිව්වා මොකද්ද? ලයිට් බිලෙන් 25ක් අඩු කරනවා කිව්වා. අපි ඒවා කිව්වේ නේ. එනිසා මනෝරාජික කරුණ හැමදාම කිව්වේ මේ පාලකෝ අපි නෙවෙයි. හරිද? අපි කියන්නේ ඉතාමත් යථාර්ථවාදී. මේක කළ හැකි දෙයක්. කළ යුතු දෙයක්. කළ හැකි දේ වගේ මේක කළ යුතු දෙයක්. හරිද? ඒ සඳහා බලය ගැනීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ සඳහා වන ගම් මට්ටමින් බිම් මට්ටමින් විශාල දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. අනිවාර්යයෙන්. ඔබ
ඒ සඳහා වන ව්‍යාපාරයේ නැම හඳුන්වා දුන්න රටේ ජාතියට ගෝල් ෆේස් එකේදී මට මතකයි ජාතික ජන බලවේගය කියලා. අද ජාතික ජන බලවේගයට මොකක්ද වෙලා තියෙන්නේ? ජාතික ජන බලවේගය අපි පහුගිය අගෝස්තු මාසේ 1 වෙනිදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳලා අපි රටට කිව්වා මේ රට බාර ගන්න සූදානම් ඒ සඳහා අපි වැඩපිළිවෙල හදනවා කියලා. එතකොට අපිට වැඩපිළිවෙල දෙකක් තියෙනවා. එකක් තමයි අපිට තියෙනවා මේකට දේශපාලන වැඩපිළිවෙල. කියන්නේ බලය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙල. දෙක අපිට තියෙනවා ගොඩනැන්වීමේ වැඩපිළිවෙල. මම මේ ටිකක් කියන්න උත්සාහ කරමින් තිබුණේ කියන්න උත්සාහ කරමින් තිබුණේ ගොඩනැන්වීම වැඩපිළිවෙල. හැබැයි අපිට තියෙන මොකද්ද? බලය ගැනීම දේශපාලන වැඩපිළිවෙලක් තියෙනවා. බලය ගැනීම දේශපාලන වැඩපිළිවෙලෙදී අපි හිතනවා ජයිපේ තියෙනවා. ඒ සම්බන්ධ වුණු NPP එක තියෙනවා ජාතික ජන බලවේගය. මේ තවත් පුළුල් කරන මහජන ව්‍යාපාරය බවට පත් කරන්න ඕන. වෙන උත්තර නැහැ මේක ජනතාවට. ඔබට හිතෙන්නේ නැද්ද මේ වෙලාවේ එක හිටගෙන ඉන්න විපක්ෂයත් එක්ක හිටගත්තොත් මේක යන්න පුළුවන් වෙයි කියලා? මෙහෙමයි. ඔබගේ සමාජවාදී මූලධර්ම යටතේ. මම හිතන්නේ මෙහෙමයි. අපි ප්‍රශ්නේ ආණ්ඩුව අපි එවැනි උත්සාහයන් ප්‍රශ්නේ ආණ්ඩුව නෙවෙයි. ප්‍රශ්නේ රාජපක්ෂ පවුල නම් නැහැ. ප්‍රශ්නය ක්‍රමය නම් නෑ. මේ ප්‍රශ්නේ රාජපක්ෂ වාදේවත් ආණ්ඩුවවත් නෙවෙයි. මේ ප්‍රශ්නේ දීර්ඝ කාලයක් අපේ මේ පක්ෂ දෙකක් විසින් අනුගමනය කළද විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති. ඒක සිස්ටම් චේන්ජ් එකක් ඕන. අනිවාර්යෙන් ඕන. ජනාධිපතිතුමාත් කිව්වේ ඒකයි. ඒකයි මිනිස්සු 69 ලක්ෂ ඡන්දෙ. ඔව් හැබැයි ජනාධිපතිතුමා හිර වුණා. ඔව් ඉතින් ඔබලටත් හිර නොවී කොහොමද මේ වැඩේ කරන්නේ? ජනාධිපතිතුමා සිස්ටම් චේන්ජ් එකට මූණු ටිකුත් පෙන්නුවනේ. පියත්මග වගේ. හැබැයි දැන් ඒ මූණු නෑනේ. හරිද? සිස්ටම් චේන්ජ් එකේ ආපහු ඉන්න පරණ සිස්ටම් එකේ හිටපුවයමනේ. මේ රෝහිත අබේගුණවර්ධන ප්‍රසන්න රණතුංග මම නම් කියන්නේ යන්නේ අලුත්ගම ගිහලා අර පරණ කණ්ඩායම තමයි. මේ 2005 පරාද වෙනකොට මහින්ද මහත්මයා කිව්වා එයාට වැරදුනේ වටේ හිටපු කණ්ඩායම නිසා කියලා. ඒගොල්ලෝ මම ආරක්ෂා කරන්න කියලා කිව්වා. දැන් ඉතින් ඒ කණ්ඩායමම නින්නේ. මට කියන්නේ මම මහින්ද මහත්මයා හම්බෙච්චලා ඇත්තට අහන්න කැමතියි. 2015 විදිහට මම පරාද වුණාම කිව්වා මම පරාද වුණේ අපේ වටේ හිටපු කණ්ඩායමගේ නේද? ඒ වෙලාවේ ඒගොල්ලන්ට අවශ්‍ය තීන්දුව නොගැනීමේ ප්‍රතිඵල නේද? අපිත් ඒගොල්ලෝ රැක්කා. මතකද කිව්වා? දැන් අපි ඇහුවොත් එතුමාගෙන් රයිට් ඒ අය නෙවෙයි දදත් ඉන්නේ. ඒ අයමනේ. එන්සයිම සිස්ටම් චේන්ජ් වෙන්නේ නැහැ එහෙම. මම කියන්නේ මේකයි. මම නැවතත් කියන්නේ මේක තනි පුද්ගලයෙකුගේ හාස්කමක් නෙවෙයි රටක් ගොඩනැගීම. ඒ සඳහා සාමූහික ප්‍රයත්න. ඒ සඳහාම වැඩ කරන ව්‍යාපාරයක් අවශ්‍යයි. දේශපාලන ව්‍යාපාරය. දේශපාලන ව්‍යාපාරය. කෝ ඒක? අන්නේ දේශපාලන ව්‍යාපාරය අපි බලමු. ඉතින් අපි ගොඩනගන්න උත්සාහ කරමින් තිබෙනවා. ඔබට මත NPP එක තවත් පුළුල් කරන මහජන ව්‍යාපාරයක් බවට අපි පත් කරන්න ඕන. මෙරට ස්වාධීන විද්‍යුත් ඔබට මේ වෙලාවේ ව්‍යාපාර ගැන කියන්න බැරිද? ව්‍යාපාර මම හිතන්නේ දැන් අපිනේ කොවිඩ් වසංගත තත්ත්වයේ සමහර ක්‍රියාමාර්ග වලට අපිට බාධා කරලා තිබෙනවා. ජනතාව පිපාසයෙන් ඉන්නේ දේශපාලන වැඩවිලි වල. මම කියන්නේ එක්ක රට දාලා යනවද දරුවොත් එක්ක සල්ලි තියන අය යනවා. බ්‍රේන් කියලා කියන්නේ බුද්ධි ගලණය. බුද්ධිමතුන් සමාජයකින් නික්ම යාම මේ රටකට කරන ඊට වඩා පාප කර්මයක් නැහැ. ඔවුන් නවත්ත ගන්න සාධාරණ යුක්තිසහගත වැඩපිළිවෙලක් නැහැ. නූගත් අහිංසක ස්වදේශික මිනිස්සු විතරයි මේ බුම් වල ඉතිරි වෙන්නේ. තියන අය යයි. ඇත්ත. මම මේ රට හොයලා බලන්න කොච්චර මේ ඇප්ලයි කරලා තියෙනවද කියලා. මම දන්න මට ඉමිග්‍රේෂන් එකෙන් කතා කරලා කිව්වා. මන්ත්‍රීතුමා බලාගෙන ඉන්න එපා. මං හිත අනිද්දා කීප දෙනෙක් හම්බෙන්නත් දාගෙන ඉන්නවා. මන්ත්‍රීතුමා බලාගෙන ඉන්න එපා කිව්වා මේක දිහා. මේ අපේ රටේ තාරුණ්‍ය යමක් දැනුමක් තියෙන අය හරිද රට ඔක්කොම අත්හැරලා යනවා කිව්වා. ඒක විශාල ඛේදවාචකයක්. ඒගොල්ලන්ට ඒ සාධාරණ ඇති වෙන එක යුක්තිසහගතයි. පාලකයාගේ දරුවා එහෙ ඉන්නේ. පාලකයන්ගේ දරුවෝ එහෙ. අප්‍රිකානු රටවල් වගේ. නෑ මං කියන්නේ පාලකයන්ගේ දරුවෝ එහෙ. සමහරගේ පුරවැසි භාවයත් එහෙ. හරිද? එහෙම නැත්නම් අනිත් තවත් පාලකයන්ගේ දරුවෝ මේ රට පාලනය කරනවා. නැති දරුවෝ එහෙ. ඔය ගොඩක් අයගේ. ව්‍යාපාර ජාලය. ඔව් ව්‍යාපාර ජාලය හෝ රට පාලනය කරනවා. නැත්නම් විදේශගතව. ඒතර ඒගොල්ලන්ට සුරක්ෂිත රටක් හදලා දීලා තිනවා. නිදහස් රටක් හදලා දීලා තිනවා. සෞඛ්‍ය ප්‍රවාහන සේවාවන් යහපත් ලෙස ලැබෙන රටක් ලබා දීලා තිබෙනවා. හරිද? අපේ දරුවෝ ඛේද වාචකයට පත් කරලා තිබෙනවා. ඒතකොට යමක් කමක් තියෙන කෙනාට තර්කානුකූලව ගොඩ නැගෙනවා. අපේ දරුවෝ විතරක් මොකද මේ ඛේද වාචකයට අපි මුහුණ දෙන්න ඉඩ තියන්නේ? අපේ දරුවොත් අපි අරගෙන යනවා කියලා. දැන් මේ මනෝභාවය ඇවිල්ලා මං හිතන්නේ මේ කොවිඩ් වසංගතත් තිබුණා අපි බලාගෙන පුළුවන් මොකද වෙන්නේ කියලා රටට. මේ සමාජ අසහනයක් නේද 70 අරගලයකටත් මුල් වෙන්නේ. සමාජ ඉවකට තිබ්බ සමාජ දේශපාලන අසාධාරණය. 88 89 ජන කැරලි වලට තරුණ ප්‍රජාව විශාල වශයෙන් දිවි පරදුර තියලා සංවිධාන හරහා ගොඩ නැගෙන්නේ ඒ සමාජ අසාධාරණය. කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ඉගෙන ගත්තාම රස්සාව වෙනකොට රස්සාවල් නැහැ. සම්පූර්ණයෙන්ම නැන්ද මාමල අක්කමල්ලිලා තමයි සමාජ සංස්ථා ආයතන දෙපාර්තමේන්තුව පාලනය කරන්නේ. ඉතින් දැන් මේ ක්‍රමය මොඩල් එක වෙනස් කරන්න මෛත්‍රීපාල මහත්තයා ආවා. අනේ දෙයිනේ අපි එකතු වෙලා දුන්න ආණ්ඩුව එකතු වෙලා වැඩක් කරයි කියලා. සුපර් බ්‍රේන් නම්බර් 1 බ්‍රේන් කියලා අනික මහත්තයා මෛත්‍රීපාල මහත්තයා එකතු කරා. හරි කියන්නේ. දැන්
රට රකින්න විරුවාම දැන් අපි මෙහෙමයි මහින්ද මහත්තයගෙන් පස්සේ මේ දියසෙන් කුමාරයාව කියලා දුන්නා. මම කියන්නේ ඒ පුද්ගලානුබද්ධ වීම ඒ තරම් බුද්ධිගෝචර නැහැ කියලා මහත්මයා. නෑ. මම කියන්නේ මම නැවතත් කියන්නේ මේ රට ගොඩනැගීම සඳහා සාමික ප්‍රයත්නක් දැරිය හැකි මහජන ව්‍යාපාරයක් හදනවා. ඒ බලාපොරොත්තු ඔබ ඒ ව්‍යාපාරය අපේ රටට පැහැදිලි කරයි කියලා. අපි ප්‍රයත්න දරන්නේ ඒකට. ඒ විතරක් නෙවෙයි. අපි බලමු. මොකද ඒ ව්‍යාපාර විතරක් නෙවෙයි. ඒ ව්‍යාපාරයට හොඳ මතවාදයක් ඕන. ඒ මතවාදය තමයි අපි කියන්නේ මේ විනාශ වී තිබෙන රට, කඩා වැටී තිබෙන රට ගොඩ ගැනීමේ අභියෝගය අපි බාර ගන්න ලෑස්ති. මේ ඉන්න දේශපාලක විශ්‍රාමය යවන්න බෑනේ අනුර මහත්තයා. ඒ අය පක්ෂ දාලා යන්නේ නෑනේ. එමුනම් මේ තියෙන ක්‍රමයේ ඇතුලේ නේද අපට හොයන්න වෙන්නේ. මේ අය විශ්‍රාමය යවන්න පුළුවන් මේ රටේ ජනතාවට. නේ ඉන්න ගොඩක් දේශපාලක විශ්‍රාමය වී යුතුයි. නෑ මං අහන්නේ ඔබ පක්ෂයක් හැටියට අමුෙන්ම මම මේ ප්‍රශ්නේ අහන්නේ. සන්දානගත වෙන්නේ නැතුව තනියෙන් බහුතර බලයක් ගන්න බෑ. මං කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තකින් තියලා ඔය බලන්න මගේ උදාහරණේ. බලන්නකො පොදු ජන පෙරමුණ පොහොට්ටුව ආවනේ. හැබැයි ඇත්තටම වෘක්කේගේ ඇඟේ බැටළු හමක් පොරෙව්වනේ. ඒගොල්ලෝ පෙන්වන්නේ පොහොට්ටුවකින් රට දියුණු වෙනවා කියලා. ඇත්තටම කලින් ආණ්ඩුව බලන්නකො. සාධාරණ සමාජ ව්‍යාපාර හරහා ෆූට හරහා හරෙමි හරහා අපිට පෙන්නපු චිත්‍රය කැම්පේන් එක මාර ආකර්ශනීයයිනේ. දැන් අපිට ඊළඟ කැම්පේන් එක දැන් ලෑස්ති වෙනවා ඇති. ගෙවල් වල කාර්යාල වල හදනවා ඇති. ඊළඟ අවුරුදු 4න් පස්සේ අපි මොන ලයින් එකේද රට ගහන්නේ ගේම් එක කියලා. ඒතොර කියයි මධ්‍යම පාසල් වලින් එන කෙනෙක් ගේනවද ගොවි ධනයි පුතෙක් ගේනවද මොකක් හරි ගෙනේ. ඒක හරියන්නේ නැහැ. මට විරාමයක් ලබා ගැනීමට අවශ්‍යයි. මා විශ්වාස කරනවා ඔබට විරාමයක් අවශ්‍යයි. අපි මොහොතකින් යලි ඔබව හමු වෙනවා. එතන පටන් ගත්ත නවත්තපු තැනින් පටන් ගන්න කැමති අනුර මහත්මයා. අපිට මෙහෙම තනි ගමනක් යන්න බෑ. එහෙම නම් ඒ සඳහා වන සමාජ දේශපාලන වැඩසටහන දැන් තාම නැද්ද? තාම ගර්භාෂයේ මේ බීජේ තාම එකතු වුණා විතරද? මොකක්ද වෙන්නේ මේ? මෙහෙම. ඒ කියන්නේ යටිපෙළ හොයනවා මිනිස්සු. බැලුමට බැලුවොත් ලොකු ව්‍යාපාර දෙකක් පක්ෂ දෙකක් දෙපැත්තේ තියෙනවා. අපි ප්‍රමාණයෙන් ගත්තොත් කුඩා පක්ෂය. ප්‍රමාණයෙන් ගත්තොත් අපි පිළිගන්නවා. ඡන්ද කුඩා ප්‍රතිශතයක් තියෙන മന്ത്രിවරු කුඩා සංඛ්‍යාවක් නියෝජනය කරන පක්ෂයක්. ඒක හරිනේ. ඒතර අපි කිව්වට මේකට බලය ගන්න පුළුවන්ද කියලා ඇහුවොත් බොහෝ අයගෙන් එන්නේ ඔයගොල්ලන්ට තනියම බෑ. ඔයගොල්ලෝ තව කෙනෙක් එක්ක එකතු වෙන්න. ඔක තමයි නිතැතිම්ම පැන නගින්නේ. අපි ඒවත් ගොඩක් අත්දැක බලලා තියෙනවා. අත්දැක බලලා නැතුව නෙවෙයිනේ. ඒ සියල්ලම අසාර්ථකයි. දැන් අසීරු හෝ ගතිතු මාවත මේක. හැබැයි මේක අපි කීප දෙනෙක් එකතු වුණු හරිමත් ශක්තිමත් වැටවල් ගහලා කාටවත් එකතු වෙන්න බැරි සීමා මායිම් බැඳගත්තු ව්‍යාපාරයක් නෙවෙයි. අපි හිතනවා මේ රට ගොඩනැගීම් පිළිබඳ අවංකභාවයේ තියෙන අපි විතරක් නෙවෙයි අනිත් පක්ෂවලත් එහෙම කණ්ඩායම් ඉන්නවා. වුණාත් මට අපි දන්න පාර්ලිමේන්තුව අපිට කියනකොට ඒගොල්ලෝ මේ ඇති වෙන ඛේද වාචක පිළිබඳ විශාල මේ මානසික කඩාවැටීමක ඉන්නවා. පාර්ලිමේන්තුවේ නෑ. පාර්ලිමේන්තුවේ ඒගොල්ලෝ අපිට කියනවා සෝදර මේක බලන් ඉන්න බෑ. ඕගොල්ලෝ මොනවද කරනවද කියලා අහන ඉන්නවා. ඒ නිසා මේක වෙනස් කිරීම සඳහා අවංක මිනිස්සු ඉන්නවා ගොඩක්. අනිත් ව්‍යාපාරවලත් ඉන්නවා. අවංක සංවිධානත් ඉන්නවා. ඉතින් අපි කිව්වොත් අපි තමයි පරම සත්‍ය, අපි තමයි අවංක, මෙතනින් බැහැර කවුද නැහැ. එහෙම නෑ. මේ සමාජයේ මම හිතනවා පසුගිය ජනාධිපතිවරණය බැලුවොත් ඔය මැදපාන්තික විශාල කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණයට ඡන්දෙ දුන්නා. ඒගොල්ලෝ පුද්ගලික යමක් ලබා ගැනීම අපේක්ෂාවෙන් නෙවෙයි. මේගොල්ලන්ට තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලනයේ යහපත් දෙයක් කරාවි කියන විශාල බලාපොරොත්තුකින් ඒගොල්ලෝ ඡන්දෙ දුන්නා. මම දන්නා ඉංජිනේරුවරු, වෛද්‍යවරු ඒගොල්ලන්ට වෘත්තීය ලෙස ගත්තොත්, ජීවිතයක් ලෙස ගත්තොත් යමක් තිබුණා අය. ඒගොල්ලෝ රැකියාවකට හෝ උසස් වීමකට හෝ නේද යමක් ලබා ටෙන්ඩරයක් ලබා ගැනීමේ අරමුණින් ඡන්දෙ දීපු අය නෙවෙයි. ඉතින් එවැනි ඒ කියන්නේ අපි වගේම එළියේ ඉන්නවා මේ රට ගොඩනැගීම් පිළිබඳ බලාපොරොත්තුවක් තියෙන අපේක්ෂාවක් තියෙන අය. මම ඔබගේ වැඩසටහන් ගොඩක් නරඹලා තිනවා. ඔබටත් ඒ මම දැක්කන ඔබ ප්‍රශ්න කරන විලාසය, ඔබ කෙනෙක්කින් මේ හාර අවුස්සන විලාසය ගත්තම ඔබටත් ඒ වේදනාවෙන් පෙළෙන්නේ අපි කවුරුත් නේ. ඉතින් එවැනි ඔක්කොම එකතු වෙන්න පුළුවන් මධ්‍යස්ථානක අපි හදන්න ඕන. එහෙම නැතුව හරිද? දැන් ටෙන්ඩරේ යන්නේ අර පවුලේ කෙනාට
ඒගොල්ලෝ ආපුවාම අපේ පවුලේ කෙනෙකුට ටෙන්ඩර් දෙන්නම් වගේ දේශපාලන කරන කණ්ඩායමක් ඉන්නවනේ. ඔබ කියන ඔය සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධකයක් නේද? නැහැ. නැත්නම් මේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ කියන දුහරය ඇතුළෙමද ඔය යාන්ත්‍රණය හදන්නේ? මෙහෙමයි. ඒ කියන්නේ එම ඡන්ද ක්‍රමයමද? මෙහෙමයි. ඒවා ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන ප්‍රතිසංස්කරණ වෙන පියවරක්. මොකද බලය ගන්න මම යන්නේ. නෑ. දැන් අපිට බලය ගන්න වෙන්නේ මේ ව්‍යවස්ථාව මොකද මේ ජනාධිපතිවරණයට යන්නට ඕනේ. ඔව් මේ ව්‍යවස්ථාවේ අපේක්ෂකෙක් ඕනේ. ඔව් නමුත් අපිට දැන් ඊළඟ අපේක්ෂකෙක් ඉපේ ජනාධිපතිවරණයට. ඔබ ළඟ ඉන්නවද එහෙම කෙනෙක්? අපි බලමු. ඊළඟ මහමැතිවරණයක් එනවා. ඔව් අපි ආසන 113ක් ගන්න ඕනේ. අපි කිව්ව සමාජ දේශපාලන ව්‍යාපාර. ඉතින් මෙහිම ඒ කියන්නේ දැන් අපේ රට ඒ කියන්නේ දැන් විශේෂ අවස්ථා තියෙනවානේ. සාමාන්‍ය දේශපාලන ගලාගෙන යන අවස්ථා තියෙනවා. ආණ්ඩු වෙනවා, පෙරලෙනවා, තව ආණ්ඩුවක් එනවා, පෙරලෙනවා සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි අද අපේ රටේ තියෙන සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. විශේෂිත තත්ත්වයක්. ඒක තීරුම් ගන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේ කොවිඩ් එක තවත් තීව්‍ර ඒක තවත් තීව්‍ර කරලා තියෙනවා. ඒ කියන්නේ ගිය අගෝස්තු මාසයේ 5 වෙනිදා විශාල ජනවරමක් යටතේ තිබුණු පාලනයක් අද අත්පත් වී තිබෙන ඉරණම. කන්ටේනර් 800ක් වරායේ හිර වෙලා. හිතන්නකෝ. අර අගමැතිවරයා කියන මේ කන්ටේනර් එළියට දාන්න. එහෙම එළියට දාන්න බෑ. අර බඩු වෙපුවට ඩොලර් යවන්න ඕන. හරිද? ඉතින් බැංකුවල ඩොලර් නෑ මේ කන්ටේනර් 800 ගන්න. හරිද? හාල් වලට විවිධ ගැසට් ගහනවා. ඉතින් මේ ගැසට් වලින් හාල් මිල පාලනය කරන්න පුළුවන්ද? හරිද? ආයෙ මම දැක්ක ඊයේද කොහෙද? නෑ ඕන ගානකට විකුණන්න කියලා දැන් ගැසට් ගන්න එකම එපා වෙලා නේ. ගැසට් වලින් මේවා බේරන්න බෑ. නේද? මම කියන්නේ ඉඳ රටකට විය හැකි සියලුම පන්නේ අර්බුදයන්ට මුහුණ දීපු වෙලාව. මෙන්න මෙවැනි අවස්ථාවන් තමයි ජනතාව අලුත් මානයන්ට අලුත් දිශාවන්ට පෙළඹෙන්න පටන් ගන්න. ජනතාව හෙම්බත් වෙලා. ජනතාව පොරොන්දු වලට එපා වෙලා. ප්‍රාදේශීය සභාවේ නියෝජිතයාගේ ඉඳලා පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමති, අගමැති, ජනාධිපති මිනිස්සු 10 දෙනෙක්ගෙන් අහන්න 8 දෙනෙක් මොනවද කියන්නේ කියලා. නෑ සාමාන්‍ය ජනතාවගේ තියෙන මොකද්ද? කවුරු ආවත් එකයි. උනුත් එකයි මුනුත් එකයි. අපිට දේශපාලනේ දැන් එපා වෙලා. අපි නම් ඉන්නේ මේ රට දාලවත් යන්න. නේද? අපි හම්බ කරොත් අපි කයි. සම්බන්ධ වෙලා කොහමද සර්වයිව් වෙන්න බලනවා. අපි හම්බ කරොත් අපි කයි. ඔන්න ඔය වගේ නිකන් සරල මේ මානව භාවයන් තල්ලු වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට ඒක සාධාරණ එහෙම වෙන එක. ඒ මෙච්චර කල් ඇවිල්ලා තියෙන අය එහෙමනේ. ඉඳ කවුරුවවත් එකයි කියලා තර්කයක් හැදෙන එක ඇති. දේශපාලන එපා කියලා තර්කයක් හැදෙන එක හරි. හැබැයි මම කියන්නේ මේ අර්බුද නිර්මාණය කරේ දේශපාලනය. ඒක පැහැදිලි. එහෙනම් මේ අර්බුද වලට උත්තර තියෙන දේශපාලනය. අපි යෝජනා කරන්නේ අර්බුද නිර්මාණය කරපු දේශපාලන වෙනුවට විසඳුම් හොයන දේශපාලනයකට රට පරිවර්තනය කරමු. මම එනවා ඔබට. ඔබ දන්නවා පහුගිය කාලයේම විවිධ මැතිවරණ කොමිෂන් සභා වාර්තා, ජනාධිපති කොමිෂන් සභා වාර්තා, ව්‍යවහාරික විගණන වාර්තා, අධිකරණ තීන්දුව, නීතිපති වාර්තා හරහා මේ රටට යුක්තිය, සාධාරණත්වය සහ නීති ආධිපත්‍ය ගොඩනැංවීම සඳහා විශාල සමාජ ක්‍රියාදාමයක් ආවා. දප්පුලද ලිවේර මහත්මයා කියපු කතාවල අපිට නින්නාද දෙනවා. එතකොට අනුර කුමාර මහත්මයා ඔබම කියනවා LNG බලාගාරය දෙන්නේ තනි අභිමතයට කියලා. කියන්නේ ටෙන්ඩර් පටිපාටින් බාහිරව කියලා. ඔබයි මායි ප්‍රාදේශීය සභාවක කිසියම් කුණු බාර ගැනීමේ රස්සාවකට හෝ කුණු ටෙන්ඩරයක් ගන්නවා නම් ටෙන්ඩරෙන් පිට මට ගත්තොත් ඒ ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට තියෙන නීතිමය ප්‍රතිපාදනයක් ඒකට ක්‍රියාත්මක වෙලා නිලධාරීන්ට අදාළ ටෙන්ඩරේ හොරෙන් දුන්නාට ක්‍රියාත්මක කරන්න. ඒකෙම ඉහළ තලයේ LNG එක අභිමතයකට දෙන්නේ කැබිනට් එකයි ජනාධිපති මුදල් නැමති ඔක්කොම එකතු වෙලා නම් අධිකරණයට යන්න බෑ අපිට. මොකද කොහොම අන්න එතන තියෙන පොඩි ලෝ පොයින්ට් එකක්. ඒ කියන්නේ එකතු වෙලා ඩීල් එක දාන්නේ. සාමූහිකයි වැඩේ. LNG එක සාමූහිකද? එතන විපක්ෂයට කරන්න දෙයක් නෑ. ඇයි එහෙම දීලා තියෙන්නේ? කරන්න දෙයක් තියෙනවද? එහෙම බලයක් දීලා තියෙන්නේ. මම එහෙම දන්නේ බලයක් දීලා තියෙන්නේ. කෝ සංවර්ණ තුලන ක්‍රමය. ජනතාව විසින් තෝරාපත් කර එවන ලද පාලකීන් ජනතාවට යහපත් දේ කරා වේයි කියන උපකල්පනය මත. හරිද? එහෙම බලයක් දුන්නේ නැහැ මේ හොරකම් කරන්න පාරවල් හදාගන්න. ඉතින් මැද්දේ ජනතාවට නැවත පාර පයින්න තැනක් නැහැ. තැනක් නැහැ. නමුත් එවැනි මම කියන්නේ එවැනි දේවල් නිර්මාණය වෙන්නේ මොනව කරන්නද? පුරවැසියට ඕන්න පුළුවන් අර ජනමත විචාරණයකට යන්න. ඒකත් කොහොමද පුරවැසිය ගන්නෙ? අනුමත එතනම ගැටලුව තියෙන්නේ. නීති කඩනවා හැබැයි ඇක්ෂන් එකක් නැහැ. ඇත්තටම ජනතාව ඡන්දෙ දීලා අවුරුදු 5කට පාලකයෙක් පත් කරනවා. නීති රාමුව ඇතුළෙත් විවස්ථා රාමුව ඇතුළෙත් ඒ පාලකයන් කුමක් කරත් ජනතාවට කරන්න දේවල් බොහෝ නැහැ. ඒක තමයි
අන්න ඒක තමයි ජනතාව ඡන්දය දෙනකොට කල්පනා කරන්න ඕන. තේරුණාද? නියෝජන ජනතාව ප්‍රජාතන්ත්‍රවාද. ඡන්දය දෙනකොට කල්පනා කරනවා අපි මේ ඡන්දෙ දෙන්නේ අපි ගාව තියෙන බලය, ජනතාව ගාව තියෙන බලය අවුරුදු 5කට අපි වෙනස් කණ්ඩායමකට පවරනවා. දැන් බලේ ඉන්නේ ඒගොල්ලෝ. දැන් ජනතාවට ආපු බලය ලැබෙන්නේ කවද්ද? ඊළඟ ඡන්දෙදි. ඉතින් ජනතාව අපේක්ෂා කරන හොඳ දේ කරයි කියලා නෙමෙයි බලය දෙන්නේ. හැබැයි නරක දේ කරනකොට මොකද්ද වෙන්නේ? ආය ජනතාව අතර බලය ලැබෙන ඊළඟ මැතිවරණෙක විතරයි. ඊට පස්සේ අධිකරණය සහය බලන්න බෑ. සමහර දේවල් වැඩක් නෑ. මේ ඔක්කොම බොඳ මම වෙලා ඒකයි මේ කොමිෂන් සභා මහ බැංකු වාර්තා පාස්කු දින ප්‍රහාර සම්බන්ධතා ඊට පස්සේ හාල් වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන වාර්තා මේ සියල්ලම මෙහෙමයි. යුක්තිය ප්‍රමාද වෙනවා. අපි මේ ගොඩාක් දේවල් නීතියම නෙවෙයිනේ. නීතියම නෙවෙයි. මේ ඔක්කොම ගොඩාක් ඒවා නීතිය රින්ගන්නත් ඒගොල්ලෝ දන්නවා. නීති හදපු අයනේ. ඒ නිසා නීතියම නෙවෙයි. ඒවට තියෙන්නේ සමාජ පෙළඹුමනේ. දැන් මම චුට්ටක් මට අවස්ථාවක් දෙනවා කෙරවල පිටේ ගැන මම චුට්ටක් කිව්වොත්. ඔබට අවස්ථාවක් තිබෙනවා. මට අය විමසන්නටම අවශ්‍ය ඒ ප්‍රශ්නයක්. කියන්නේ අපේ රටේ බල ශක්ති ශාස්ත්‍රය කියලා කියන ඉතා වැදගත් දෙයක්. ඒ කියන්නේ අපි වගේ කුඩා රටක් දවසක ආසන්න වශයෙන් අපේ රටේ ගිගාවොට් 40ක් විතර තමයි. ගිගාවොට් එකක් කියලා කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් යුනිට් තියෙන අපේ යුනිට් මිලියනයක්. එතකොට ඒ වගේ ප්‍රමාණයක් තමයි දෛනික පරිභෝජනය. ඒක විශාල බල ශක්ති වෙන්න පුළුවක් නෙවෙයි. ඒ නිසා තමයි අපේ විදුලි බල මණ්ඩලයටත් තෙල් සංස්ථාවටත් ඒකාධිකාරී බලයක් දීලා තියෙන්නේ. මොකද මේ බලය හදලා තියෙන්නේ මේ බල ශක්ති වෙළඳ පොළ කුඩා නිසා කවුරු හරි බල ශක්ති වෙළඳ පොළ අත්පත් කරගත්තොත් හෙට ඉඳන් එයා තමයි රට පාලනය කරන්නේ. රට එළියේ තියෙනවද අඳුරේ තියෙනවද? නේද? රට දුවනවද ෂට්ඩවුන් කරනවද කියලා තීරණය කරන්න බල ශක්තිය හිටගෙන. ඒතකොට දැන් කෙරවල පිටි බලාගාරය ගත්තොත් මෙගාවොට් 300ක බලාගාරයක්. ඒ බලාගාරය අයිති ආණ්ඩුවට සමාගමට 50%ක් අයිති මහ භාණ්ඩාගාරයට, සේවක අර්ථසාධක කර්මතුලට 27%ක් අයිති, 18%ක් අයිති ලෙකෝ එකට, 5%ක් අයිති LTL එකට. ඒ කියන්නේ 95%ක්ම රජයේ අයිතිය තියෙන මේ භාණ්ඩාගාර. මේ කෙරවල පිටි බලාගාරය 95%ක්. ඒතකොට ඒක දැන් ආරම්භ කළ අවුරුදු 11ක් විතර වෙනවා. ඒකේ තාක්ෂණයේම තියෙන ඩීසල් වලින් ආරම්භ කළ LNG වලට පරිවර්තනය කරන්න. ඒතකොට මේ අවුරුදු 11 ඇතුළත ඒගොල්ලෝ දරපු වියදම දැන් කවර් කරන් තියෙන්නේ. දැන් මේ අවුරුද්දේ ඉඳන් ඒ දරපු වියදමට ලාභ උපයනවා. දැන් ලාභ උපයන මට්ටමට එන්නේ. ඒතකොට ඔන්නෝකින් 140ක් තමයි මේ ඇමරිකානු ෆෝටස් එනර්ජි කියන නිව් ෆෝටස් එනර්ජි කියන සමාගමට මේ පවරන සැලසුම් කරලා තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 250ක් 250කට. ඔබ හිතන්න මීට කලින් විකුණනකොට වෙන තර්ක කිව්වා. නැගෙනහිර වරාය විකුණනකොට කිව්වා අපිට එතන ඩොලර් මිලියන 400ක් විතර යනවා අර මේ වගේ ඉන්න මොකද ක්‍රේන් ගේන්න අපිට ඒකට වියදම නැති නිසා තමයි මේක කරන්න කිව්වා. බටහිර ජටිය විකුණනකොට හදන්න බෑ අපිට විකුණන්න කිව්වා. හම්බන්තොට වරාය රනිල් වික්‍රමසිංහ කෙනෙකුට කිව්වා ඒක පාරමික කරණයක් එක්ක එතන ගොඩ නගන්න නැත්නම් අපිට සල්ලි නැහැ කිව්වා. දැන් මේ හදපියක විකුණන්නේ මොකටද තියෙනවා? මේ ලාභ ලැබමින් තිබෙන එකක් විකුණනවා. එතකොට ඒක එකක්. දෙක මේ බලාගාරේ කොටස් තව තුනක් තියෙනවා. එකක් තමයි නල පද්ධතිය. දෙක තමයි මා කලින් කිව්ව පාවෙන ගබඩාව. තුන ගෑස් සැපයුම. එතකොට මේ නල පද්ධතියත් පාවෙන ගබඩාවට ටෙන්ඩර් කැඳවලා තියෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් ගත්තොත් අපිට අලුත් දෙයක්. අපේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහතුරු මම හිතන අවුරුදු 1කමාරකට වඩා ADB එකේ ආධාර ඇතිව ආසිය සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව අවුරුදු 1කමාරක මේ අධ්‍යයනයක් කරා මේක. අධ්‍යයනය කරලා මේව ලබා දීම සඳහා ටෙන්ඩර් පොතක් හදලා තියෙනවා. නිකන් ලොකු පොතක්. පිටු 1000 ගණනක පොතක් හදලා තියෙනවා. ඇයි මේක හරි වැදගත්. හරි ඒ පොත තමයි ටෙන්ඩර් කරුවන්ට දුන්නේ. එතකොට මේ නල පද්ධතියටත් අර ගබඩා සංකීර්ණයට පාවෙන ගබඩා සංකීර්ණයටත් ටෙන්ඩර් කැඳවලා තිබීදී ඒක මෙම සමාගමට කැබිනට් පත්‍රිකාවකින් දෙනවා. ඊට වඩා භයානක දේ මොකද්ද? එතකොට අපි කොහොමත් කියලා තිබුණේ අවුරුදු 10කින් අපිට පැවරෙන ඉදි කරන කෙනාට අපි මාසිකව ස්ථාවර ගාස්තුවක් ගෙවන අවුරුදු 10කින් අපිට පැවරෙන්නේ. එතකොට ඒකේ බටර් අර නල පද්ධතිය ඝනකම අවුරුදු 25ක් 30කට පවතින තමයි අපි හදලා තියෙන පිරිවිතරයන් තියෙන්නේ. හරිද? හැබැයි ඊට පස්සේ මේකට දැන් ගෑස් ඕන අවුරුදු 5කට. ගෑස් ඕන දිගට දැන් ගෑස් ඕන LNG ගේන්න ඕන. මේකේ කරන දේ තමයි පළවෙනි එක තමයි අර ටෙන්ඩර් කරුවන් ඉල්ලලා තියෙනවනේ මේ නල පද්ධතිය ගබඩා සංකීර්ණය හදන්න. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් දානවා. ඒ ටෙන්ඩර් කරලා තියෙන ප්‍රමාණයට වඩා අඩුයි නිව් ෆෝටස් එනර්ජි සමාගමේ ගාණ කියලා. ලන්සුව. පළවෙනි ප්‍රශ්නේ මෙතන පැන නගින්නේ. ටෙන්ඩරයක් ඕපන් කරලා කෙනෙකුට ප්‍රදානය කරන තෙක් ඒ දත්ත ටෙන්ඩර් බෝඩ් එක කරවෙන කවුරුවත් දන්නේ නැහැ. එහෙනම් කොහොමද මුදල් අමාත්‍යවරයා මේ දත්ත දැනගත්තේ?
හෙට ඉඳන් අපේ ටෙන්ඩර් කිසිවක් වැඩක් නැති වෙනවා. ටෙන්ඩරයක් ඇඳවනවා. ටෙන්ඩරේ දත්ත දිහා බලනවා. ඇමතිවරයා අල්ල ගන්නවා කම්පැනි එකක්. අර දත්ත වලට අඩුවෙන් දාලා කියන මේකට දෙන්න කියලා. මේක ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ. ඒකයි මම කියන්නේ මෙතන වංචාව සංගවින්නේ. හැබැයි අරට වඩා අඩුයි. හැබැයි තාර්කිකව තාර්කිකව කියනවා අපි ටෙන්ඩර් කැඳවලා තියෙන එකේ මිල ගණන් වලට වඩා අඩුයි කියලා කැබිනට් පත්‍රිකාව කියනවා. මිල ගණනුත් කියනවා. හරිද? ඒතකොට ටෙන්ඩර් කැඳවපු එකේ අවම මිල ගණන් මුදල් ඇමතිවරයා දැනගන්න විදියක් නැහැ. කොහොමද දැනගන්නේ? ටෙන්ඩර් ප්‍රදානය කරනකම්. ඒ සම්ප්‍රදාය යන්න ගියොත් අපේ රටේ ටෙන්ඩර් වැඩක් නැතුව වෙනවා. ටෙන්ඩර් වලින් දත් අඩුම ලංසුව බලනවා. ඊට වඩා පොඩ්ඩක් අඩු කරලා කැබිනට් එකෙන් වෙන කෙනෙකුට දෙනවා. තරංකරුවෙකුට දෙනවා. එතන මේක ටෙන්ඩර් කැඳවපු නැති සමාගමකට මේක දෙනවා. හැබැයි දෙනකොට එකක් බද්ධ කරනවා. මොකද්ද? ගෑස් සැපීම අවුරුදු 5කට. මොකටද? මේ යුග දනවි බලාගාරයටත් එතනින් එහා පැත්තේ දන තව සුබ දනවි කියලා බලාගාරයක් හදනවා. සුබා දනවි. ඒ සුබා දනවි බලාගාරයේ මෙගාවට් 350ක බලාගාරය. ඒකටත් කෙරවත පිටිය බල ප්‍රදේශයේ දෙන ඕනෑම බලාගාරයකට. ඒ වගේම කැලණිතිස්ස බලාගාරයටත් LNG සපයන්නේ අවුරුදු 5කට මේ සමාගම. ඔන්න ප්‍රශ්නේ තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ගණනය කරලා බැලුවොත් මේ තියෙන බලාගාරයට විතරක් බැලුවොත් අවුරුදු 5කට LNG සැපීම සඳහා යනවා ඩොලර් බිලියන 3ක්. අර කොන්ත්‍රාත් එක ඩොලර් මිලියන 250ක් වගේ. හරිද? ඔබ මේකෙන් කියන්නේ විකුණන එක හොඳයි විකුණන ක්‍රමේ වැරදි කියලාද? නෑ මම කියන්නේ කිසිම ආයෝජනයක් නෙවෙයි කෙරවල පිටි බලාගාරය. ඒක වැරදි. ආයෝජන නැතුව අපි ඉස්සරහට යන්න බෑ. ආයෝජනයක් නෙවෙයි. දැන් LNG බලාගාරයක් අවශ්‍ය නැහැ. LNG දැන් තියෙන්නේ ඩීසල් බලාගාරේ තාක්ෂණයම හදලා තියෙන කන්වර්ට් කරන්න. අනිත් පැත්තට. එතෙන්ට ආයෝජනයක් ඕනේ නැහැ. මුදල් ඕනෙත් නැහැ. ඒක තාක්ෂණය හදලා තියෙන්නේ එතන. කෙරවල පිටි බලාගාරය දැන් මෙගාවට් 300ක් නිෂ්පාදනය කරනවා. මේ තියන්නේ නිෂ්පාදනය කරමින් ලාභ ලබන එක කොටස් විකුණන එක. ඊළඟ ඉදිකිරීම. ඉදිකිරීම දෙකක් තියෙනවා. ඒ ඉදිකිරීම දෙක ටෙන්ඩර් කැඳවලා තියෙනවා. හරිද? ඊළඟ ගෑස් LNG liquid natural gas ගෑස් එක ස්වභාවික වායු ගෑස් එක. හරි. ඒ ගෑස් එක අපි මොකද කරන්නේ? අපි මිල ගණන් අනුව ටෙන්ඩර් කැඳවලා වාර්ෂික ප්‍රදාන කර යනවා. අවුරුදු මාසෙට හරි මාස දෙකට හරි ටෙන්ඩර් ප්‍රදාන කරන්න ඕනේ. ටෙන්ඩර් ප්‍රදානකින් තොරව අවුරුදු 5කටම ඒගොල්ලන් අපි ගන්න ඕන. ගන්න ඕන මොකද්ද? take or pay. එක්ක ගන්න ඕන එක්ක ගෙවන්න ඕන. ගත්තත් නැතත් ගෙවන්න ඕන. ඒ කියන්නේ අපි හිතුවත් අපේ ජල විදුලි බලාගාරය වලින් අපි ජල විදුලි බලාගාරය මේ දවස්වල 40ක් විතර ගන්නවා. අපි පහුගිය කාලේ 60ක් විතර ජල විදුලි බලාගාර වලින් ගත්තා. ඒ කියන්නේ ආණ්ඩුවට අභිමතයක් නැහැ. ඔව්. ඒතකොට ජල විදුලි බලාගාර වලින් අපිට එනකොට අපිට මේවා අඩු කරන්න පුළුවන්. ආයෝජකයන්නේ කොන්දේසිත් එක්ක නේද? මේ ආයෝජනයක් නෙවෙයිනේ මේක. ඔබ කියන්නේ ආයෝජනයක් නෙවෙයි. රජය කියන ආයෝජනයක්. මොකද ආයෝජනේ කොතනද කියන්නේ? මේ වෙලාවේ ඇමරිකන් ඩොලර් මිලියන 250ක් ඒ ආයෝජනය. ඒ විකිණීම. ඔව්. එහෙනම් විකිණුවක් කියන්න ඕන. ඒ කියන්නේ කෙරවල පිටේ බලාගාරයේ කොටස් 140ක් විකුණලා ඩොලර් 250 ඩොලර් මිලියන 250ක් ගන්නවා. දැන් විදේශ විනිමය අරේ නැත්තම් හරි. එහෙනම් මේ පැත්තත් නැත්තම්. එහෙනම් බැසි රාජපක්ෂ ඔබම කියන රටට කියලා මේක ප්‍රශ්න විසඳගමු කියලා. නෑ එහෙනම් බැසි රාජපක්ෂ අමාත්‍යවරයා කියන්න ඕන. අපේ රටේ ඩොලර් හිගයක් තියෙනවා. අපි තීරණය කරා සම්පත් විකුණන්න. ඔය එහෙම කිව්වනේ. එහෙම කියන්නේ නෑ මේකට. ආණ්ඩුව කිව්වනේ මේ විකුණන්නේ අපි මේ සඳහා කියලා ආටිගල මහත්මයා කියනවනේ අපි. නෑ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද මේ මම දැක්ක හොඳම ආයෝජනයක් කියලා කියන්නේ මේක. ඔය නමක් පාවිච්චි කරනවා. නමක් නෑ. එහෙනම් විකුණනවා. ඔබ මේ විකුණන වචනේ එල්ලෙන්නේ මෙච්චර. නෑ එල්ලෙන්නේ මේකත් දන්නවද? මේගොල්ලෝගේ මුළු දේශපාලන ව්‍යාපෘතියම විකිණීමට එරෙහිව ආපු දේශපාලකයෝ. මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයාත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් කිව්වා විකුණපු ඔක්කොම ගන්න එන්නේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවෙනි සංචාරය ඉන්දියාවට ගියේ. ඉන්දියාවේ පුවත්පතක් එක්ක කරපු සාකච්ඡාවේදී ඔහු කිව්වා හම්බන්තොට වරාය විකිණීමේ ගිවිසුම වැරදි එක මම සංශෝධනය කරනවා කියලා. සතියක් ඇවිල්ලා ඒක හරියට හරි කිව්වා. චීන එම්බසියෙන් කතා කරාට පස්සේ. හරිද? මම මේ කියන්නේ එහෙනම් දැන් මේකේ ඉන්නේ දේශප්‍රේමීත්වය ඔක්කොම විකුණනවට එරෙහි කණ්ඩායම නෙමෙයි. එතකොට ඒක. ඊළඟ මම කියන අර දෙක තියෙනවනේ. නල පද්ධතියයි මේ ගබඩා සංකීර්ණය. ඒක දැන්ටමත් ජාත්‍යන්තර ටෙන්ඩර් එකක් ඇඳවලා තියෙන්නේ. ඒතර කොහොමත් එක ජාත්‍යන්තර සමාගමක් තමයි එන්නේ. අර චීන සමාගමක් දාලා තියෙනවා. ඒගොල්ලෝ තමයි එන්නේ. ඒතර ඒගොල්ලෝ මොකද කරන්නේ? ඉදි කරලා අපි ස්ථාවර ගාස්තුවක් දෙන්න ඕන. අවුරුදු 10න් අපිට දීලා යනවා. දැන් මෙවැනි ඊළඟ ගෑස් එක කොහොමද ආයෝජනයක් වෙන්නේ? අවුරුදු 5ක ලංකාවට මුළු LNG සැපයීමේ බලය මෙම සමාගමට දෙනවා. ඩොලර් බිලියන 3ක් අවුරුදු 5ට. මං කියන්නේ එතන නතර වෙයි කියලා. මම හිතනවා අවුරුදු 10ටත් යයි කියලා. ඉතින් ඩොලර් බිලියන 6ක විතර මුදලක්. ලංකාවේ මෙතෙක් සිද්ධ වෙන ලොකුම ගනුදෙනු හොඳේ බිලියන 6ක් කියන්නේ. බිලියන 5ක් කියලා හිතුවා. නේ ඩොලර් බිලියන 5ක් කියන රුපියල් බිලියන 1000. ඒ කියන්නේ ට්‍රිලියනයක්, කෝටි ලක්ෂයක්. එක ගනුදෙනුවක්. ඉතින් අයි අපි මොකද කරන්නේ? අපිට එකකින් ලැබෙන කිසි දෙයක් නෑ.
අපිට කියන්න තියෙන්නේ මොකද්ද රයිට්? අපි කොහොමත් ගෑස් ගන්න වෙන්නේ අපිට ජාත්‍යන්තරයෙන් නේද? අපි ගෑස් ගන්නකොට ඒ වෙලාවේ අපි ටෙන්ඩර් කෝල් කරලා ගන්නවා. ඇයි අපි අවුරුදු 5කට ඒගොල්ලන්ටම කිව්ස්මකින් බලය දෙන්නේ? උන් කොන්දේසි නැතුව එකඟ වෙන්නේ නැහැ. මොකටද කොන්දේසි උන්ට කේවල් කිරීමේ විශාල බලයක් තියෙනවා. මුදල් බලය තිබෙනවා. හරි ඒගොල්ලන්ගේ කොන්දේසියෙන් අපි ගරන් තියෙන්නේ මොනවද? දැන් අපි කොන්දේසියක් එන්න නම් අපි ඒගොල්ලන් අරන් තියෙන්නේ මොනවද? මුකුත් අරන්නේ නැහැ. දැන් ඔබ කියන විදිහට අපිට මුකුත්ම කරන්න බැරි වෙනවා ඉස්සරහට. මම මේ කියන්නේ දැන් ඔය දැන් නැවත මම කියන නල පද්ධතියට නෑ මට ඔබේ පැහැදිලි මම හිතන්නේ රටේ බුද්ධිමත් සමාජයේ ඒ නිසා මම කියන්නේ මට මිනිත්තු 5යි තිබෙනවා. අපි කේවල් කිරීමේ බලය දීලා තියෙන්නේ අපිට මොනවද දීලාද? එහෙනම් මේක පරාජය කළ යුතුයි. අනිවාර්යයෙන්. ඒ සඳහා වැඩසටහනක් ඔව් අපි කොහොමද අපි පරාජය කරන්නේ? අධිකරණ ක්‍රියාමාර්ගය මම දන්නේ අපි උත්සාහ කරමින් තියෙන අධිකරණ ක්‍රියාමාර්ගය. ඒ වගේ මේක පරාද කරන්න ඕන. විශේෂයෙන්ම මම හිතනවා අපේ විදුලි බල මණ්ඩලයට අදාළ වෘත්තීය සමිතිය මේකට ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. විශේෂයෙන් මෙතන මේ තියෙන මොකද දන්නවද? මේ ගෑස් වල මිල අනුව තමයි විදුලි ඒකකයේ මිල තීරණය වෙන්නේ. මොන දේ කරත් අනුර මහත්මයා අවසානයේ තැලෙන්නේ මේ රටේ පුරවැසියනේ. ඔය විදුලි බල මණ්ඩල යූනියන් හදාගෙන ඉන්නේ මොකටද? ඔය ඉන්නේ සැරසෙන්නේ විදුලිය කපන්න. කපලා කියනවා මේක කරේ නැත්නම් ආණ්ඩුවට කේවල් කරන ආණ්ඩුව බිත්තර හේතු කරන්න. සෞඛ්‍ය සේවා වෘත්ති සමිති මොනවද කරන්නේ? අපේ දීමනා දුන්න නැත්නම් අපි වැඩ කරන්නේ නැහැ. දැන් මේ විරෝධතා වර්ජන ව්‍යාපාරවල පිටිපස්සේ ජනතා විමුක්ති පෙරමුණ කියන ගොඩක් අය කියන්නේ. අනිත් අය කියන්නේ පෙරටුවාදී සමපෙරටුගාමී සමාජවාදී පක්ෂ. අනිත් ඒ වෘත්තීය සමිති. මේ සහ දැන් සමගි ජන බලවේගය. මෙහෙම රටවල් මේ පැත්තෙන් පූසට කිරිපොන මෙහෙන් නැට්ටෙන් අද. ඉතින් මේක දුවන්න බෑ. ඔබම කියනවා මේ ප්‍රශ්නේ මේකයි කියලා. ඒකම කර කර අපිත් ඉන්නවා. ඉතින් ඔබම කියනවා කොතනින්ද උත්තරේ තියෙන්නේ? ඔබම කියනවා මේ ව්‍යාපෘතිය නතර කරන්න ඕන කියලා. නෑ නතර කරනවා නම් ඔබම මගෙන් අහනවා නතර කරන්න වෘත්ති ක්‍රියාමාර්ග ගන්න එක වැරදිද නෑ වෙන විකල්ප නැද්ද? වෙන රටවල් එහෙම නෙවෙයි කරන්නේ. නෑ වෙන රටවල් සිංගප්පූරුවේ අපි දකින්නවාද මේ වගේ විරෝධතා ව්‍යාපාර? ප්‍රශ්නේ මැලේසියාවේ ප්‍රශ්නේ තියෙන්නේ වෙන රටවල් වල පාලකයෝ වගේ නෙමෙයි අපේ පාලකයෝ. අපේ පාලකයන්ට හරිද විවිධ සමාගම් සල්ලි දීලා මිලදී අරන් තියෙන්නේ. මා චෙක්පත් අංකත් එක පාර්ලිමේන්තුවේ එළියෙත් කියලා තියෙනවා. ඒ වගේ කැබිනට්ටුව සල්ලි දීලා ගන්න පුළුවන්. ගන්න පුළුවන් අරන් තියෙන්නේ. කැබිනට්ටුව ඔන්න රටේ නායකයා ගන්නවා. අර චීන සමාගම් වලින් චෙක්පත් අංකත් එක මම පාර්ලිමේන්තුවේ කිව්වනේ. මිලියන මම විතරක් නෙමෙයි මම දැන් ඇමරිකන් එක්සත් ජනපදයේ පුවත්පතකට වාර්තා කරලා තිබුණා. ඔබ ඒක ප්‍රකාශ කරපන පොතක ප්‍රවෘත්ති විකාශනයකදී ඒ චෙක්පත් අංක සමග ඉතින් එහෙම නෙවෙලා තියෙන්නේ. ඒ නිසා එහෙම පහලකයෝ මේ ජනතාව ඡන්දෙ දීලා විශාල මේ රටේ ජනාධිපතිවරයෙක් හදනවා. ජනාධිපතිවරයා සල්ලි දීලා කම්පැනියක් මිලදී ගන්නවා. ඉතින් මේක නෙවෙලා තියෙන්නේ. මේ නම් ඉතින් ඒ නිසා මේගොල්ලෝ මේ මම දැන් ඔබ මෙතන ප්‍රධාන තරකයක් තියෙනවනේ. ආයෝජනයක් එනවා. මට කියන්න මොකද්ද ආයෝජනේ? ආයෝජනයක් කෙනෙකුට කොන්දේසියි. හරි. මොකද්ද ආයෝජනේ? අපි දැන්ටමත් ඉදිකිරීම් ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒකත් විදේශීය සමාගමක් හැදුවට පස්සේ අපිට අවුරුදු 10කින් දෙනවා. අපි දැන්ටමත් පාවෙන ගබඩා වගේ ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒකත් විදේශීය සමාගමක් නේද? ඒක ඉදි කරපුවාම ඒගොල්ලෝ අපිට අවුරුදු 10කින් එක බාර දෙයි. නැත්තම් අර අයියයි මොකක් කරේ. ඊට පස්සේ අපි ගෑස් අපිට ඕන විදියට වෙළඳ පොලේ සිද්ධ වෙන අපේ අවශ්‍යතාවයන් අනුව ටෙන්ඩර් කෝල් කර කර අපි ගන්නවා. අනුරාධ මට මේකේ මයික්‍රෝ නෙමෙයි මැක්‍රෝ. ඒ කියන්නේ සාර්ව ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ. නැගෙනහිර පර්යන්තය වෙනුවට දක්ෂිණ පර්යන්තය. එතකොට කතා කරනවා ආණ්ඩුවට හිතවාදී සහ ආණ්ඩුවට විරුද්ධ යූනියන් ඔක්කොම එකතු වෙනවා. හැබැයි හෙට ඡන්දයක් තියන්නකො ජනාධිපතිවරණේ අර විරුද්ධ වෙන යූනියන් ටික අපේ ආණ්ඩුව රැකගන්න වෙනම වෙන් වෙනවා. ඔබල වෙනම වෙන් වෙනවා. එතකොට පොදු සතුරා හැමදාම එක තැනකදී පොදු සතුරා තවත් තැනක අපේ මිතුරා. දැන් මේ දේශපාලනයේ අපේ දකින්නේ හැමෝම කරන දේශපාලනය. හැමෝම සල්ලි වලට ගන්න පුළුවන්. හැමෝම සල්ලි වලට විකිනෙනවා. බටහිර අපිව නිකන් පොඩ්ඩක් අර පූස් පටවල් නූල් බෝලෙත් එක සෙල්ලම් කරනවා වගේ අපිට සෙල්ලම් කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය නතර කරන්න නම් අපිට ඔබ කිව්වා වගේම විශාල සමාජ දේශපාලන බල ප්‍රවාහයකින් ලෝකෙට කියන්නට වෙනවා අපි හිටගන්නේ මෙතන කියලා. අපි ඒ සඳහා වන අන්තිම මිනිත්තු මම ඔබට දෙනවා. ඔබලට විශාල වගකීමක් තියෙනවා මේ වෙලාවේ රට වෙනුවෙන්. අද ඔබලට පමණයි ඒ චෝදනාවෙන් ගැලවී බය නැතුව පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් කතා කරන්න පුළුවන්. නිසා මා දන්නේ නැහැ. අවංකභාවයේ මනින්න ලෝකේ තාම පැරාමීටරයක් හොයාගෙන නැහැ. අම්මගේ ලේ කිරට හැරෙන්නේ කොහොමද කියලා හොයාගන්නවා වගේ. කොහොමද අපි මේක දැනගන්නේ? පුරවැසියා. මහා දැවැන්ත ප්‍රතිරූප කියලා ජනතාව හිතන් ඉන්න අය සල්ලි වලට විකිණලා තියෙනවා. කුඩා මිනිසුන් ලෙස පේන අපි ඔබට එක සාහිතිකයක් දෙන්නම්. ඒ ඔක්කොටම වඩා දැවැන්තයි අපි කිසිවෙක් මිලදී ගන්න බෑ.
අවංකභාවය මනින්න පැරාමීටරයක් නැති වුණාට අවංකභාවය මැනීමේ ප්‍රධාන පැරාමීටරය භාවිතාව. අපි භාවිතාවේ මේ රටටත් මේ රටේ ජනතාවට උපරිම අවංක වෙලා තිබෙනවා. ඒක තමයි පැරාමීටර. ඊළඟ ඔබ කිව් පරිදිම වෘත්තීය සමිති ලෙස බෙදලා තිබෙනවා. දේශපාලන පක්ෂ ලෙස බෙදලා තිබෙනවා. අපේ රටේ තියෙන විශාලතම ඛේදවාචකයේ තමයි උඩ සිට පහළ ගම දක්වාම විශාල තීව්‍ර දේශපාලන බෙදීමක් තිබෙනවා. ඒක කොච්චරද කියනවනම් නේද? මලගෙදර කතාවට දේශපාලකයා, විවාහය අත්සන් කරන දේශපාලකයා, පාර බොරළු දානව නැද්ද කියලා තීරණය කරන තමන්ගේ පාක්ෂිකද නැද්ද කියන එක මත, වතුර දෙනව නැද්ද කියලා තීරණය කරන තමන්ගේ පාක්ෂිකව ඉන්නවද නැද්ද කියන එක මත. නිසා ඉහළ සිට පහළ දක්වා තීව්‍ර බෙදීමක් ඇති කරලා තියෙන දේශපාලනය. ඒ විතරක් නෙවෙයි සිංහල දෙමළ මුස්ලිම් ලෙස විවිධ බෙදීම් ඇති කරලා තියෙනවා. මේ පාලකයන්ට වාසිය ওই බෙදීම. මේ පාලකයේ විවිධ උපක්‍රම හරහා දීර්ඝ කාලයක් අපේ රටේ පොදු ජනතාව බෙදලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ බෙදලානේ. මේ කැබිනට් මණ්ඩලයේ 94 ඉඳන් කැබිනට් මණ්ඩලෙ හිටපු අය ඉන්නවා. ආණ්ඩු මාරු වෙලා තියෙනවා. නායකයෝ මාරු වෙලා තියෙනවා. හැබැයි 94 ඉඳන් කැබිනට් මණ්ඩලෙ. මේක නේද? මේ කැබිනට් මණ්ඩලෙ ඉන්නව නේද? මගේ යන්න පණ නැති අය ඉන්නවා. ඔව් ඒ කියන්නේ මගේ යන්න පණ නැති වුණත් මම උන්ට අපහාස කරනවා නෙවෙයි. නමුත් අපි කොහෙටද මේ ලෝකේ රට අරන් යන්නේ? කාටත් අපි කවුරුත් වයසට එනවා. වයසට ගිහපුවා අපි කාටත් වයසට සරලන ජීවිතයක් තියෙනවා. එහෙමනේ. ඒ කියන්නේ අපි කවුරුත් මේ අවුරුදු දහස් ගණන් ජීවත් වෙන අය නෙවෙයි නේද? අපි කවුරුත් දි รา පත් වෙනවා, කවුරුත් වියපත් වෙනවා. ඒතර වියපත් වීමට අදාළ වෘත්තියක් තියෙනවා. ජීවිතයක් තියෙනවානේ. මුණුබුරු බලාගෙන දැන් මෙහෙම බලන් ඉන්න බෑන මහත්මයා. මම මේ කියන්නේ රට බලන් ඉන්නකොට විනාශ වෙනවා. ඒ නිසා මම මේ කියන්නේ මේගොල්ලෝ තීව්‍ර බෙදීමක් ඇති කරලා තිබෙනවා. විවිධ ආකාරයෙන්. හැබැයි ඒගොල්ලෝ කවදාවත් බෙදිලා නැහැ. ඒගොල්ලෝ ඉතාමත් හොඳට එකට ඉන්නේ. ඒ නිසා තමයි මට මතකයි දැන් මම දැක රාජිත උත්තරයකුත් දීලා තිබුණා මට ඒක පැටලෙන්න කැමති නෑ. එක මම එදා පාර්ලිමේන්තුවේදී කිව්වා. දැන් ඉන්න සෞඛ්‍ය ඇමති හිටපු සෞඛ්‍ය ඇමති දූෂිතය කියලා. හිටපු සෞඛ්‍ය ඇමති ඉන්න සෞඛ්‍ය ඇමති දූෂිතය කියලා. හැබැයි දෙන්නම එළියේ ඉන්නවා. සහයෝගී. මේ එකට මේ කණ්ඩායම එකට ඉන්නවා. බෙදිලා ඉන්නේ ගමේ අය. ඒගොල්ලෝ පක්ෂ ලෙස බෙදිලා. ඒගොල්ලෝ ජාති ලෙස බෙදිලා. කුල ආගම් ලෙස බෙදිලා. මේ පාලකයෝ අපි බෙදුවා කීතු වලට බෙදන්න පුළුවන් සෑම සමාජ තීරුවක්ම බෙදුවා. අන්නේ බෙදීම තමයි මේගොල්ලන්ගේ පැවැත්ම. මුරු සමිතිය තුළ බැහැුවේ එකයි බෙදීම පැවැත්ම. ඒ නිසා අපි කියන්නේ මේ සියලු බෙදීම් පැත්තකින් තියන්න. අපි පීඩාවට පත්වෙච්ච ජනතාව, අයිතිවාසිකම් අහිමි වුණු ජනතාව, අපේ දුවා දරුවන්ගේ අපේක්ෂාව අනාගතය පිළිබඳ අපේක්ෂා බංගත්වයට පත් වූ ජනතාව, අපේ රට කුමක් සිදුවේවිද කියලා විශාල අපේක්ෂා බංගත්වයකින් ඉන්න ජනතාව මේ සියලු දෙනා එකට එකතු වෙන්න. අන්නේ ඒ යුගය එකතු වීමේ යුගය තමයි මේ රටේ දේශපාලන පරිවර්තන කළ හැකි යුගය. ඒ වෙනුවෙන් තමයි සියලු දෙනාට ආරාධනා කරන්නේ සියලු බෙදීම් පැත්තක තියලා මේ රට ගොඩනැගීම සඳහා නව පෙරමුණක් නව මහජන ව්‍යාපාරයක් වටා ඒක රාශීම විතරයි මේක තියෙන එකම උත්තරේ. දිගු කාලන වෙන්න පුළුවන්. හෙට උත්තරයක් නොවෙන්න පුළුවන් ඒකට. හෙට ඔබට දරුවට කිරිපිටි නොලැබෙන්න පුළුවන් ඒ උත්තරෙන්. හැබැයි ඒක විතරයි අපිට සුරක්ෂිත රටක් අපේ දුවා දරුවන්ට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කළ හැකි වන්නේ. ඒ වෙනුවෙන් එකතු වීම තමයි සීල පුරවැසියන්ගේ මේ වෙලාවේ තියෙන කාර්යභාරය කියලා මම විශ්වාස කරනවා. මොකද ඕනෑවටත් වඩා වැඩි ජීවිත වලින් අපි මේව අත්දිපදලා තියෙනවා. මේ ඛේද වාචකය මම හිතන්නේ අපි කවුරුවත් කියන්න ඕනේ නැහැ අද රටේ ජනතාවට ඇති වී තිබෙන ව්‍යසනය. ඔවුන්ගේ ජීවිතවල ඔවුන් දීවරයෙක්ද, ගොවියෙක්ද, රාජ්‍ය සේවකයෙක්ද, පොලිස් නිලධාරියෙක්ද, හමුදාවේ නිලධාරියෙක්ද, සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ද, සාමාන්‍ය සිල්ලර වෙළෙන්දෙක්ද, ත්‍රිවිල් රියදුරෙක්ද, බස් රියදුරෙක්ද මේ සියලු දෙනා මේ පීඩාවේ ගොදුරු බවට පත් වී තිබෙනවා. හැබැයි ඒක හේතුව අපි හරියට හොයාගන්න නැතුව වැරදි උත්තර හොයන්න යනවා. හැබැයි වැරදි ප්‍රතිඵල අපිට ලැබිලා තියෙනවා. ඒක ජීවිතවලින් අවුරුදු දශක ගණනාවක් අපි අත්විඳලා තිබෙනවා. මෙන්න මේ වෙනස් කිරීම වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න කියන එක තමයි අපිට අවසාන වශයෙන් ආරාධනා කරන්න වෙන්නේ. බොහොම ස්තුතියි අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ නායකතුමනි. රටේ ජනතාව වෙනුවෙන් මා තත්පර 10ක් ගන්නවා. ඒ තමයි අපට කාලා බීලා කොහොම හරි අපි ඉඳී. හැබැයි අපේ අනාගතය කොතනටද යන්නේ කියන අවිනිශ්චිතතාවයෙන් නම් සිතීමේ නිදහස, තීරණ ගැනීමේ නිදහස, අපේ ජීවිතවලට කුමක්ද වෙන්නට යන්නේ කියන ඒ තිබෙන භයංකර චිත්‍රය කිසිම අපැහැදිලි චිත්‍රයක් ඉස්සරහා අපිට ජීවත් වෙන්න ලැබෙනවායි කියන තරම් අවාසනාවක් පාපයක් තවත් නැහැ. ඔබට පේනවද ශ්‍රී ලංකාවේ අනාගතය කොතන කොහොම වේවිද කියලා? අපි ඉන්නේ ලෝකයේ දියුණු රටවල් වලට සාපේක්ෂව අවුරුදු 40ක් පිටුපස්සේ. අපි සමගන්නවා. හිතන්න. මේ ඔබේ රට, අපේ රට. සුබ රාත්‍රියක්.